යානය නිවන් තොටුපොළ වෙත එතෙර කෙරෙන යාත්‍රාව. සිතීමේ නිදහස සහ විමසා දැනගැනීමේ නිදහස තහවුරු කළ දහමක් හැටියටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය බෞද්ධයන් හැටියටත් සියලු ලෝකවාසීන් හැටියටත් අප ප්‍රත්‍යක්ෂ කොටගෙන තිබෙන්නේ. ඒ කියන්නේ සිතීමේ නිදහස ඔබට අසීමාන්තිකව තියෙනවා. ඒ වගේම විමසා දැනගෙන තහවුරු කර ගැනීමේ නිදහස බුදුදහම තුල හැමදාමත් තිබුණා. ඉතින් එන්න ඒ කියන සංකල්ප මත ඉඳලා තමයි අද දවසෙත් සුපුරුදු විදිහටම ඕගතරණය වැඩසටහන අපි ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබට සිතන්නට පුළුවන්, ඒ සිතන නිදහස තුළ ඉන්නට පුළුවන්, ඒ වගේම විමසා දැනගැනීමේ නිදහස තුළ ඉන්නටත් පුළුවන්. එතැන් සිට ඔබට ප්‍රශ්න කරන්නටත් පුළුවන්. මා සිටින්නේත් එතන සිට තමයි මේ ප්‍රශ්න කිරීම අද දවසේත් සුපුරුදු විදිහටම ධර්ම සාකච්ඡාවක් ලෙසින් වුණත් ඍජු ප්‍රශ්න කිරීමක් හැටියට ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ. අප ඉතාමත් ගෞරවයෙන් නමස්කාර පූර්වකව මේ වැඩසටහන වෙනුවෙන් අද දවසේත් පිළිගන්නවා කොළඹ 10 මාලිගාවත්ත සුධර්මාරාම වාසී ශාස්ත්‍රපති ත්‍රිපිටක ධර්මවේදී හසලක සීලවිමල ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්සේ. අපි අද දවසේදී විශේෂයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා අද ඇසල පුන් පොහොය දිනය. සාමාන්‍යයෙන් ඇසල පුන් පොහොය දිනය කියලා කිව්වහම අපේ හාමුදුරුවනේ අපිට කතරගම යන එක වැඩි, කතරගම පෙරහැර බලන්න යනවා වැඩි, කතරගම දේවාලයට ගිහිල්ලා චාරිත්‍ර වාරිත්‍ර සිදු කරනවා වැඩි. ඒ වගේම කතරගම ඓතිහාසික පුදබිමත් එක්ක අපේ ජීවිතේ මේ පොහොය බැඳිලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් කතරගම යනවා, කතරගම පෙරහැර චාරිත්‍රානුකූලව පවත්වනවා, දිය කැපීම වගේ දේවල් කතරගම භූමිය ආශ්‍රිතව සිද්ධ වෙනවා. මේක සංස්කෘතික ආගමික සංකල්ප මේ පොහේ මේ සියලු කාරණා එකට එක්ක බැඳිලා තියෙනවා. ඇසලපුන් පොහොයත් එක්ක මේ කාරණා බැඳිලා තියෙනවා. දැන් මේ කතාව ආරම්භයේදීම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ කතරගම දෙවියන් හෝ එකී චිරාත් කාලයක් පුරා මේ පැවතගෙන ආපු දේව සංකල්පය ප්‍රශ්න කිරීම හෝ හෙලා දැකීමක් කරන්නට මා බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ පොයත් එක්ක මේ කාරණේ බැඳිලා තියෙන නිසා විශේෂයෙන් කතරගම වගේ පුදබිමක සිදුවෙන කාරණා සම්බන්ධයෙන් අපි බෞද්ධ හැටියට කිසියම් අවියෝජනීය සම්බන්ධයක් තියෙනවා. කතරගම යනවා, පූජා පවත්වනවා, පෙරහැරට යනවා, පෙරහැර බලන්න යනවා කියන කාරණෙන් අපිට මිදෙන්න බෑ. මේ වගේ දේවල් අපි කරනවා. ඒ නිසා මා කැමති දෙවියන් පිළිබඳව වන මේ සංකල්පය බුදුදහම තුල කොහොමද තියෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් ටිකක් ගැඹුරු සංවාදයක අද දවසේත් ඔබ වහන්සේ සමගින් නිරත වෙන්න. අපේ හාමුදුරුවනේ දෙවියන් කියලා කියන්නේ කිසියම් සංස්කාරයක්ද? තෙරුවන් සරණයි ඔබතුමිය ප්‍රධානව අපව ශ්‍රවණය කරන හැම දිනාටම. ඇත්තටම දේව සංකල්පය බුදුන් වහන්සේගේ පණිවිඩයේ ඉතා ගැඹුරු විග්‍රහයක් තුල තමයි සම්බන්ධ වෙන්නේ. එහෙමයි. දැන් දෙවියන් කියලා කිව්වහම එකපාරම කෙනෙකුට එන්නේ අපේ තියෙන දේවාල සම්ප්‍රදාය, ඊට පස්සේ ඔය ඔබතුමිය කියපු කතරගම වගේ විෂ්ණු වගේ දේව සංකල්පත් එක්ක තමයි මේක ඍජුව බැඳෙන්නේ. හැබැයි බුදුදහම ඊට වඩා ඉතා පළල් තැනක තමයි දේව සංකල්පය කතා කරන්නේ. දැන් එකක් තමයි විසුද්ධි දේව කියලා වෙනම කොටසක් ඉන්නවා. ඒ කියන්නේ බුදුපසේ බුදු මහරහත් කියන ධර්ම මාර්ගය ප්‍රායෝගිකව හුරු කරපු මුනිවරු දෙවිවරු විදිහට සලකපු අවස්ථා තියෙනවා. එහෙමයි. ඒ වගේම තමයි අපි කතා කරන ඕපපාතික කියලා ඇත්තටම දිව්‍ය කොටසක් ඉන්නවා. එහෙමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ මනෝමය කායිකයි, ඒගොල්ලෝ ඉහළ සැප විඳින අවස්ථාවක්. ඒ වගේම මේ දෙවියන් කියලා ඕපපාතික කොටස් වලට පහළ නීච කොටස් වලට අපිව රැවටෙන අවස්ථාවක් තියෙනවා. එහෙමයි. එතකොට අපි මුලාවටපත් වෙනවා දෙවියෝ කියලා සමහර වෙලාවට ප්‍රේත කොටස් වලට. එහෙමයි. දැන් දැන් ඔබ වහන්සේ උතන පහළ නීච කොටස් කියන දෙවිවරුන්ටත් අපි නොදැන මේ මොහොත වෙන විට වන්දනාමාන කරනවද අපි හාමුදුරනේ? සැබවින්ම දැන් ඇත්තටම හොඳට බලන්න ඔය ලංකාවේ තනින් තන දේවාල තියෙනවනේ. එහෙමයි. ඒ දේවාලවල ඒ අය අපිට කියන්නේ දෙවියෝ කියලා තමයි. එහෙමයි. හැබැයි ඒගොල්ලන්ගේ ඍජු සම්බන්ධය තියෙන්නේ ඊටාම දුර්වල පහළ ඉන්න මනෝමය කායික ජීවි කොටසක් එක. සමහර විට බුදුදහමේ කතා කරන ප්‍රේත කොටස් වෙන්න පුළුවන්. එහෙමයි. සමහර වෙලාවට දැන් දෙවියෝ ගත්තාම අපිත් එක්ක සමාන්තර දෙවිවරු ඉන්නවා අපිත් එක්ක ගනුදෙනු කරන. ඒ අයට අපි කියන්නේ භූමාට කියලා. භූමාට කියලා මේ භූමිය ඇසුරු කරගෙන මිනිසුන්ගේ ජන විශ්වාසය එක්ක ඍජුව ගනුදෙනු කරන දිව්‍ය කොටස් ඉන්නවා. හැබැයි වැදගත්ම දේ තමයි ඒ වගේ දෙවිවරුවත් නෙමෙයි අර අපි කතා කරන දේවාල එක්ක ඍජුව සම්බන්ධය පවත්වන්නේ. දැන් ඔබ වහන්සේ ඔය කියන ආකාරයට මට වැටහෙන්නේ අපි දෙවියන් සමග කරන ගනුදෙනුවේදී ගනුදෙනු කරන්නේත් මේ දෙවියන්ගෙත් පල්ලෙහාම
කොටසත් එක්කද කියලා හාමුදුරනේ. ඇත්තටම දෙවියන්ගේ 15ම කොටස් කියලා කියන්නේ දැන් දෙවියන්ගේ 15 කොටස් තමයි භූමාට කියලා කියන්නේ. එහෙමයි. එතකොට භූමාට දෙවිවරුන්ට අමතරව රුක්ෂ දේවතාවරු වගේ මේ භූමිය ඇසුරු කරගෙන තව කොටසක් ඉන්නවා. නමුත් ඒ අයත් එක්කත් නෙමෙයි අපේ සම්බන්ධය තියෙන්නේ. එහෙමයි. අපේ සම්බන්ධය තියෙන්නේ සමහර වෙලාවට නීච ප්‍රේත කොටස් එක්ක. එහෙමයි. දැන් දෙවියන්ගේ සම්භවයක්වත් නැති අපි කියන්නේ යන්නේන මන්නේතු අසරණ වෙච්ච එහෙමයි. අන්න ඒ වගේ දෙවිවරු කියලා හිතාගෙන ඉන්න භූමාට වාසය කරන අමනුෂ්‍යෝ ප්‍රේත කොටස් එක තමයි අපේ ගනුදෙනුව තියෙන්නේ. හැබැයි ඒගොල්ලන්ට පණිවිඩ අපිට sannivedanaya කරන්න පුළුවන්. එහෙමයි. දැන් උදාහරණයක් විදිහට මේ පවතින తත්වය ඕනෑම තැනක විස්තර අපිට sannivedanaya කිරීමේ කුසලතාවය තියෙනවා. මොකද හේතුව අපිට වගේ ගොරෝසු ශරීරයක් ඒ අයට නැහැනේ. එහෙමයි. එතකොට ඒ නිසා බුද්ධ දේශනාව කියන්නේ අත මිටි කරලා දිගාරිනවා වගේ වෙලාවකින් ඕනම තැනක පෙනී ඉන්න පුළුවන් කියලා. එහෙමයි. හැබැයි මේ වෙලාවේ තොරතුරු විතරයි අපිට කියන්න පුළුවන්. දැන් අපේ හැමදෙරෝනේ අපි කතරගමදී අපි වැඩිහිටි කන්දරත් යනවා. දැන් කතරගම දෙවියෝ මේ ස්ථානේ තමයි හිටියේ කියන සමහරු කියනවා මෙතන නැහැ. දැන් උන්වහන්සේට කලකිරිලා මෙතනින් ගිහිල්ලා දේවාලේ නැහැ. ඒ වගේ දේවල් කියනවා. හැබැයි අපි බෞද්ධයෝ හැටියට අපේ හිතේ කිසියම් සංකල්පයක් තියෙනවා. උන්වහන්සේ බෞද්ධ පාරමිතාවලට කිසියම් විදිහකින් සම්බන්ධයි. භාවනා කරනවා. වැඩිහිටි කන්දේ ඉන්නවා. ඒ වගේ තැන්වල ඉන්නවා. ඒ කියන්නේ මේ කතරගම දෙවියෝ අර ඔබ වහන්සේ සඳහන් කරපු දෙවිවරුන්ගේ 15ම කොටසට ඇදලා දාන්න පුළුවන්කමක් තියනවද? මට එහෙම කෙලින්ම කියන්න බෑ. හැබැයි කතරගම දෙවියෝ කියලා දෙවි කෙනෙක් ඇති. එහෙමයි. මොකද බුද්ධ දේශනාව කතා කරනවානේ ඕපපාතික දිව්‍ය කියලා වෙනම කොටසක් ඉන්නවා කියලා. එහෙමයි. ඒ වගේම තමයි බුද්ධ දේශනාව කතා කරන තවත් ලස්සන කොටසක් තමයි මේ සාමාන්‍ය මේ ගතවන ජීවිතයේ තුල ಗುಣධර්ම පුරාගෙන තවත් කෙනෙකුට උදව් කරගෙන පරාර්ථ චර්යාව උහුරු කරගෙන අන්න එහෙම ඉන්න අයත් දේවත්වයෙන් සලකන්න පටන් ගත්තා. සමහර විට ඒ අය ප්‍රේත ලෝකේ. එහෙමයි. සමහර විට නිරේ. මං හිතන්නේ ගොඩාක් දිව්‍ය සංකල්ප අද කතා කරන ජනප්‍රිය දෙවිවරු ගොඩාක් දෙනෙක් මෙහිදී යම් ಗುಣධර්මයක් දිනු කළා කියලා විශ්වාස කරගෙන අදහන්න පටන් ගත්තා අය. හේතුව තමයි කාලයක් යනකොට මූලික විග්‍රහය අයින් වෙලා ගිහින් වත්පිළිවෙත් පටේ ඕනම් සම්ප්‍රදායක් ගොඩ නැගෙනවා. බුදුදහමටත් ඒක තමයි උනේ. එහෙමයි. බුදුන් වහන්සේට උවමනා වුණේ නෑ බුද්ධ පූජා තියෙන ශ්‍රාවකෙක් හදන්න. එහෙමයි. බෝධි පූජා තියෙන වත්පිළිවෙත් කරන කෙනෙක් නෙමෙයි උන්වහන්සේට හදන්න ඕන උනේ. උන්වහන්සේට උවමනා වුණේ මුල් බුදු සමයට දායාද වෙච්ච හිත නිවා ගන්න උනන්දු වෙන දුක නිවා ගන්න උනන්දු වෙන ශ්‍රාවකෙක් හදන්න. නමුත් අද වෙනකොට එවැනි ශ්‍රාවකෙක් බිහි වෙන්නේ නෑනේ. එහෙමයි. හැම ආගමකටම ඕක තමයි වෙන්නේ. දැන් ජේසුස් වහන්සේට පවා උවමනා වෙන්නේ යුදෙව් සම්ප්‍රදාය ප්‍රතිසංස්කරණය කරන්න. යුදෙව් සම්ප්‍රදාය ජේසුස් වහන්සේ ප්‍රතිසංස්කරණය කරන්න ගිහින් ජේසුස් වහන්සේ හිතපු නැති විදිහේ ක්‍රිස්තියානි ආගම කතෝලික ආගම වගේ ආගමික සංකල්පයක් මතුවෙනවා. හැබැයි ජේසුස් වහන්සේට උවමනා වෙන්නේ යුදෙව් සම්ප්‍රදාය ප්‍රතිසංස්කරණය කරන්න. එහෙමයි. බුදුහාමුදුරුවන්ටත් උවමනා වෙන්නේ බ්‍රාහ්මණවාදයේ ප්‍රතිසංස්කරණය කරන්න. එහෙමයි. උන්වහන්සේ බ්‍රාහ්මණවාදයේ ප්‍රතිසංස්කරණය කරන්න තමයි අලුත් අර්ථකථන දෙන්නේ. දැන් මහා බ්‍රහ්මයා සියල්ල මැව්වා කියනකොට බුදුහාමුදුරුවෝ අදට 2600කට එහා පැත්තේ දරුණු පහරක් ගැහුවා. මහණෙනි මහා බ්‍රහ්මයාටත් වඩා දෙවියන්ටත් වඩා මිනිස්සු ශ්‍රේෂ්ඨයි කියන එක. එහෙමයි. දැන් හොඳට කල්පනා කරලා බලන්න අදට 2600කට එහා පැත්තේදී දෙවියෝ නෙමෙයි මහණෙනි ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වයේ තමයි ශ්‍රේෂ්ඨ කියපු විග්‍රහය මොන විදිහේ මානව කියවීමක්ද? බරපතල ප්‍රහාරයක් එල්ල වෙන්නටත් ඇති. දැන් එතන වැදගත්ම දේ අදට 2600කට එහා පැත්තේ. එහෙමයි. දැන් අදනේ මේ භෞතිකවාදයටත් බරව තාක්ෂණික දියුණුවත් එක්ක මිනිස්සු මනෝමය කායික ජීවින් ප්‍රතික්ෂේප කරගෙන යන්නේ. එහෙමයි. හැබැයි අදට 2600කට එහා පැත්තේදී බුදුහාමුදුරුවෝ මහණෙනි දෙවියෝ නෙමෙයි ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වයේ තමයි ශ්‍රේෂ්ඨ. දෙවියන්ට වගකීම බාර දෙන්න බෑ වගකීම ඔයා ගන්න ඕන කියලා කියපු කතාව කොයිතරම් ශ්‍රේෂ්ඨද? ඒ කියන්නේ වගකීම තියෙන්නේ මගේ පැත්තේ. එහෙමයි. දෙවියන්ට වගකීම බාර දීලා මට ඇඟ බේර ගන්න බෑ. හේතුව තමයි වගකීම මගේ පැත්තට තමයි තියෙන්නේ. ඒක නිසා උන්වහන්සේ කියන්නේ අත්ත සරණාන අනඤ්‍ය සරණා. මහණෙනි තමාව සරණ කරගන්න වෙන කෙනෙක් සරණ කරගන්න එපා. අත්ත දීපා විහෙරත මහණෙනි තමාව දූපතක් කරගන්න වෙන කෙනෙක් පිළිසරණ කරගන්න එපා. දැන් මේ කතාව ASCII යටිපෙළේ මැවුම් වාදයට දරුණු පහරක් නිගහන්නේ. එහෙමයි. එතකොට මේ විදිහට බුදුහාමුදුරන් කියන්න ඕන උනේ බ්‍රාහ්මණවාදයේ ප්‍රතිසංස්කරණය කරගෙන දුක නිවා ගන්න හිත හදා ගන්න වැඩපිළිවෙලක්. එහෙමයි. අද වෙනකොට මේ පෙළ අයින් වෙලා ගිහින් ආටෝප ටිකක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. හැබැයි ඕනම ඉගැන්වීමකට ඕක තමයි වෙන්නේ. එහෙමයි. ඇතුලේ අභ්‍යන්තරයේ හරේ නැති වෙනකොට බාහිර ආටෝප වලින් තමයි ඕනම ඉගැන්වීමක් හොයන්න පටන් ගන්න. හොඳට බලන්න දැන් බාහිර හොඳට සරස ගන්න මිනිස්සු සමහර වෙයි කපු මහත්තුරු වගේ අය ගොඩක් මුදු දානවා
රත්තරම් බඩු ගොඩාක් පළඳිනවා. ඒකෙන් කියවෙන එකක් තමයි ඇතුළ හිස් කියන එක. අභ්‍යන්තරේ මොකුත් නැහැ කියන එක. බුදුදහමේ වුණත් පුද පූජා ටික, වත් පිළිවෙත් ටික, ඊට පස්සේ බෝධිය වටේ ගිහින් පැන් කලයක් නාවලා ආයෙ ගෙදර එන එක. විචිත්‍රවත් විදිහට කරනකොට. ඔව් අර බාහිර මං හිතන්නේ ආමිෂයේ තුල ආමිෂයේ වටේ ගොඩ නැගෙනකොට ඒකෙන් කියවෙන ලස්සන පාඩම තමයි අභ්‍යන්තරේ හිස් කියන එක. එහෙමයි. දැන් බුද්ධ දේශනාවෙන් බලන දේව සංකල්පය අද මතුවෙලා නැහැ. දැන් මෙතනදී මේ ලස්සනට පූජාවක් කිරීම තුළින් හිතන්නකො දැන් උදාහරණයක් ඇටියට ඔබ වහන්සේ දැන් මම ඊටාම විචිත්‍රවත්ව මේක කරන්න යනවා. එතකොට මගේ හිතෙත් නිකන් කිසියම් භාවනාවක් වගේ මේ හැම දෙයක්ම ඊටාම ලස්සනට මුතු කුඩ ගෙනල්ලා මේ විදිහට වර්ණ ගලපලා කරනකොට එක්තරා විදිහක භාවනාවකට වගේ මගේ හිත යනවා. ඒ නිසා මේක නිවැරදි කියන සංකල්පවත් මම අහලා තියෙනවා අපේ හැමදෙරම. ඇත්තටම දැන් උතන අර්ථවත් වෙන්නේ පූජාව වඩා අර්ථවත් වෙන්නේ ඒ පූජාව තුළ Tamanගේ ජීවන දර්ශනය කොච්චර බැඳිලා තියෙනවද කියන එකනේ. දැන් උදාහරණයක් විදිහට සමහර අය ඉන්නවා උදේට බුද්ධ පූජාව තියෙනවා. මන් දන්න ඉතා ධනවත් උගත් කියලා හිතන සමහර නෝනලා ඉන්නවා දවල්ට දුරකථනයෙන් කතා කරලා අහනවා අද බුද්ධ පූජාව තිබ්බද කියලා. කියන්නේ දවල්ටත් පූජාව තියෙනවා. වැඩ ඇරිලා ගෙදරට එන්නේ හවසට ගිලම්පස පූජාව තියන්න බලාගෙන. එතකොට උදේටයි දවල්ටයි රැටයි පූජාව තියෙන අය මන් දැකලා තිනවා තමන්ගේ අම්මට බත් ටිකක් දෙන්නේ නැති. එතකොට වඩා අර්ථවත් වෙන්නේ ප්‍රායෝගිකව බුදු සමය කොච්චර භාවිතා කරනවද කියලානේ. එහෙමයි. එතකොට ප්‍රායෝගිකව බුදුදහම කොච්චර භාවිතා කරනවාද කියන එක අනුව තමයි බුද්ධ පූජාවේ අර්ථය මතුවෙන්නේ. එතකොට ප්‍රායෝගික අර්ථය නැතුව අර විසිතුරුව පින්කමක් කළා කියලා ඔබතුමී කියන කතාව ඇත්ත. යම් තාක් හිත නිවා ගන්න එක උදව්වක් වෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ එතනින් නවතින්නේ කිව්වේ නැහැ. එහෙමයි. මොකද ශ්‍රද්ධාව සාමාන්‍යයෙන් ශ්‍රාවකයෙකුට අවශ්‍යයිනේ දුක නිවා ගන්න වැඩපිළිවෙලට. ශ්‍රද්ධා සම්පන්න පුද්ගලයෙක් මේ ලෝකේ බිහි වුණාට පස්සේ තමයි දැන් බුද්ධ දේශනාව කියන්නේ කසී භාරද්වාජ සූත්‍රයේ මේ භාරද්වාජ මම වගා කරනවා මගේ වගාව තමයි ශ්‍රද්ධාව කියන බීජ. ඒතකොට ශ්‍රද්ධාව කියන බීජ වපුරලා මම සීලය කියන වැස්සෙන් මේක තෙමනවා. ඊට පස්සේ ප්‍රඥාව කියන නගුලෙන් මම මේ කුඹුර හානවා මම අමාමහ නිවන අස්වැන්න ගන්නවා කියලා. දැන් වැදගත් දේ තමයි ශ්‍රද්ධාව කියන බීජවලම ප්‍රතිඵලය තමයි නිවන කියලා කියන්නේ. ඒ ශ්‍රද්ධාව කියන බීජනේ අමාමහ නිවන දක්වා අස්වැන්නට මොහු හසුරුවන්නේ. එහෙමනම් ශ්‍රද්ධාවත් උදව්වක්. දැන් ඔය පූජාවෙන් ශ්‍රද්ධාවට අනුග්‍රහයක් වෙනවා නම් කමක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධම්ම දායාද කියලා ලස්සන දේශනාවක් තියෙනවා. ඒකේ උන්වහන්සේ කියනවා මහණෙනි ආමිසයට දායාද වෙන්න එපා. ධර්මයට දායාද වෙන්න. එහෙමයි. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මහණෙනි ආමිසයට දායාද වුණාට මම ප්‍රශංසා කරන්නේ නැහැ කියනවා. ආමිසයත් හොඳයි කියනවා. හැබැයි ධර්මයට දායාද නොවුනොත් එහෙම මිනිස්සු ඔබට බණී කියනවා. ඔබට නෙමෙයි මටත් බණී කියනවා. හේතුව තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නේද මේ විකාර කරන්නේ කියලා මටත් බණී කියනවා. ඒ නිසා ආමිසයට දායාද වෙන්නේ නැතුව ධර්මයට දායාද වෙන්න කියනවා. දැන් අද තියෙන ප්‍රශ්නේ තමයි මිනිසුන්ගේ හොඳට ආමිසයේ තියෙනවා ධර්මයේ නැහැ. ඒතකොට ධර්මයේ තියෙනවා නම් මේක ජීවන දර්ශනයක් විදියට උරු කරනවානේ. දැන් සමහර අය කියනවා මේක ආගමක් කියලා. මේක ආගමික කෝණයෙන් බැලුවම ඕන තරම් හේතු හොයාගන්න පුළුවන්. ආගමක තියෙන ලක්ෂණ තියෙනවානේ. ආගමික ග්‍රන්ථ තියෙන්න ඕන. ආගමික ශාස්ත්‍රවරයෙක් ඉන්න ඕන. ඊට පස්සේ පූජනීය ස්ථාන තියෙන. මේ ඔක්කොම බුදුදහමේ තියෙනවානේ. එහෙමයි. ඒතකොට ආගමික කෝණයෙන් බලන මිනිහෙකුට ඕනෑවටත් වඩා ආගමික දේවල් හොයන්න පුළුවන්. තවත් සමහර අය හිතනවා මේ ශාස්ත්‍රීය අධ්‍යාපනයට යොමු වුණ විශ්වවිද්‍යාලවල ඉන්න බුදුදහම උගන්වන මහාචාර්යවරු එහෙම කියනවා මේක දර්ශනයක් කියලා. එහෙමයි. ඒතකොට එයා දාර්ශනික කාරණා ගොඩක් කියනවා. දේශපාලන දර්ශනීය පෙන්නනවා මේකේ තියෙන. ආර්ථික දර්ශනීය පෙන්නනවා. විශ්වය පෘථුවිය සම්බන්ධ බුදුරජාණන් වහන්සේගේ කියවීම ගැන කතා කරනවා. මේ ඔක්කොම එක පැත්තකින් තියලා මම කියන්නේ මේක ආගමකුත් නෙමෙයි, දර්ශනීයකුත් නෙමෙයි, මේක ජීවන දර්ශනයක්. මේක ජීවත් වෙන ක්‍රමයක් ගැන උගන්වපු ලස්සන පටිපාටියක්. එතකොට මේක හුරු කරන්නේ නැතුව අර ඔබතුමිය කියන මල් ටික විතරක් තියෙනවා නම් ඒක බුදු සමයේ කතා කරන ගැඹුරු දර්ශනයට මුල් බුදු සමයට කිසිම අනුග්‍රහයක් නැති එකක්. අනිත් එක තමයි ඔබතුමිය ඔය කතා කරන විසිතුරු පූජාවෙන් ධර්මයක් මතු කරගන්න දක්ෂ වෙන්න ඕන. එහෙමයි. ධර්මයක් මතු කරගන්න කියන්නේ දැන් හඳුන් කූර තුළ ගැඹුරු දර්ශනයක් තියෙනවා. එහෙමයි. දැන් මල් පූජා කිරීම තුළ ගැඹුරු දාර්ශනික විමුක්තියට උදව් වෙන්න ලස්සන අර්ථ නිරූපණයක් තියෙනවා. දැන් ඔබ වහන්සේ ඔහොම කියනකොට මට මතක් වෙනවා පසුගියදා අන්තර්ජාලයේ අපේ හැමදෙරනේ මම දැක්කා රුවන්වැලි සෑය ඉස්සරහා කිසියම් පින්වතුන් පිරිසක් පෙරලි වන්දනා කරනවා. දැන් මේක බැලූ පමණින් අනිත් අය බොහෝ දෙනෙක් මේ සඳහා ප්‍රතිචාර දක්වලා තිබ්බා මේක බුදුදහම නෙවෙයි මෙහෙම වදින්න කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් කිව්වේ නැහැ කියලා. දැන් මේ වඳින වෙලේ පෙරලි වඳින්න මේක ටිකක් දුෂ්කරයි. ඒක මේ සාමාන්‍යයෙන් අපි වඳිනවා වගේ නෙවෙයි. පෙරලි වඳින වෙලේ
වෙලේ අපි හිතමු ඉන්න පුද්ගලයාගේ සිත තුළ අපමණ භක්තියක් ශ්‍රද්ධාවක් බුද්ධ ධර්මය කෙරෙහි ඇති වෙනවා. ඒකේ වරදක් තියෙනවාද? ඇත්තටම වරදක් නෑ. අපි මේ ශ්‍රද්ධාව මතු කරගන්න කියලා හිතන දේවල් කරන දේවල් වල අඩුපාඩු සහගතයි. එහෙමයි. ඒක නරකයිම කියලා ප්‍රතික්ෂේප කරන්නේ. ওই විදිහට වන්දනා කරපු අවස්ථා මුල් බුදු සමයේත් හොයාගන්න පුළුවන්. එහෙමයි. හැබැයි දැන් ඕක අර්ථවත් කරගන්නකොට කොයිතරම් ධර්ම විනයට දායාද වෙලාද කියලා හිතන්න ඕන. උදාහරණයක් විදිහට දැනට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා ඔබතුමියට මතක ඇති හාමුදුරුවරු පිරිසක් කාන්තාවන්ගේ කොණ්ඩේ උඩින් ඇවිදගෙන ගියා. ගමන් කරා. ඔතන කොණ්ඩේ කාන්තාව බිමට දානවා. ඒ කොණ්ඩේ උඩින් තමයි සවනසල වඩින්නේ. කොණ්ඩේ දිග කාන්තාව ටිකක්. දිග කාන්තාව. එතකොට මේක ඒ කාන්තාවන්ගේ ශ්‍රද්ධාවට අනුග්‍රහ වෙන විදිහට බුදු සමයේ තිබ්බ අවස්ථා ගැනත් හොයාගන්න පුළුවන්. හේතුව තමයි මේ ඔබ වහන්සේට මගේ කේශ කලාපයේ පාවඩයක් වේවා කියලා ශ්‍රද්ධාවෙන් කරන්න පුළුවන්. නමුත් මේක ධර්ම විනයට කොච්චර ගැලපෙනවද බලන්න ඕන ඊළඟට. එහෙමයි. දැන් මට දෙයක් ලැබුණාම මම ඇසුරු කරන සමාජයෙන් භික්ෂුවක් විදිහට මට යමක් හම්බුණාම ඒක ධර්මයටයි විනයටයි ගලපලා බලන්න ඕන. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔබට මොනවා හරි දෙයක් හම්බ වුණොත් ඒක ධර්ම විනය ගුරුවරයා කරගෙන බලන්න. මම පිරිනිවන් පෑවාම දුක් වෙන්න එපා. අනේ බුදුහාරෝ නෑ දැන් අපිට උපදෙස් දෙන්න කෙනෙක් නෑ. අපි කාගෙන්ද උපදෙස් ගන්න මේ විදිහට කම්පා වෙන්න එපා කියනවා. ඒ ධර්ම විනය ගුරුවරයා කරගන්න කියනවා. එහෙමයි. දැන් ධර්ම විනයට ගලපලා බලනකොට එතන ධර්ම විනයෙන් මට බාධකයක් තියෙනවා. හේතුව තමයි කාන්තාවක් ස්පර්ශ කිරීම පවා භික්ෂුවට ආපත්‍තියක්. අකපයි. එතකොට ධර්ම විනයෙන් විරෝධයක් තියෙනවා. හැබැයි සංස්කෘතිකව හැදිලා තියෙනවා. එයාගේ සද්ධාවට අනුග්‍රහ වෙන විදියට ධර්මයෙන් අවස්ථාවක් නොලැබුණත් බෞද්ධ සංස්කෘතිය ගොඩනගාපු දේවල් තියෙනවා. ඇත්තටම මුල් බුදු සමයට තමයි අපි දායාද වෙන්නේ. එහෙමයි. මුල් බුදු සමයට දායාද වෙනකොට අර පූජාව තුල පවා අර්ථයක් මතු කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි. අද විසිතුරුව පූජා කරනවා. සමහර වෙලාවට රුවන්වැලිසෑය වහලා අටපිරිකර පූජා කරනවා. හැබැයි අටපිරිකර පූජාවේ ධර්මමය අර්ථය මතු කරගෙන නැහැ. මම ඔබතුමේ ලස්සන කතාවක් කියන්නම්. දැන් මිනිස්සු දන්නේ නැති එක. දැන් හඳුන් කූරක් පූජා කරනකොට කෙනෙක් කියන්න පුළුවන් කොහොමද ප්‍රතිපත්තිය මතු කරගන්නේ කියලා. දැන් හඳුන් කූර තුලින් ප්‍රතිපත්තිය මතු කරගන්නේ මෙහෙමයි. දැන් මල් පූජා කරනකොට නම් ගාථාවෙම තියෙනවා පුප්පං මිලායාති යතයි ධම්මි මේ මල් මැලවෙනවා වගේ මගේ ශරීරයත් මැලවිලයයි කියලා සංකල්පයක් හදාගෙන ඒ ගැන මනසිකාරය කරන්න. ඒ කියන්නේ මල තුලින් කමටහනක් දකින්නනේ. එහෙමයි. දැන් හඳුන් කූර තුලින් මෙන්න මෙහෙමයි කමටහනක් දකින්නේ. හඳුන් කූරක් හොඳට හිතට නගා ගන්න. දිග කළු පාට කොටසක් තියෙනවා. අන්තිමටම පොඩි කූරු කෑල්ලක් තියෙනවා. එහෙමයි. මේක පත්තු කරගත්තාම සුවඳකුත් පිහිදිලා මේ කළු කොටස් පිච්චීගෙන ගිහින් පුංචි කූරු කෑල්ලකින් මේක නවතිනවා. එහෙමයි. දැන් හොඳට කල්පනා කරන්න මේ විදියට අවිද්‍යාවේ කළු කොටස් තියෙන ප්‍රඥාවෙන් දැල්ව ගත්තට පස්සේ අවිද්‍යාවේ කළු කොටස් දැවීගෙන යනකොට සීලය කියන සුගන්ධයත් විහිදෙනවා. අන්තිමටම කිසිවක් දැවෙන්න නැති රහතන් වහන්සේ නමක් දකින්න පුළුවන් නම් ඒ කියන්නේ අන්තිම කූරු කැලේ කිසිවක් දැවෙන්න නැහැ. අන්තිම ශරීරයක් දරාගෙන ඉන්න ප්‍රඥාවෙන් පත්තු කරගත්ත අවිද්‍යාවේ කළු කොටස් පුච්චා දඹන ඒ වගේම සීලේ නැමැති තා සුගන්ධය විහිදෙන මුනිවරයෙක්ගේ ධර්මතාවයේ හඳුන් කූරෙන් දකින්න පුළුවන් නම් මං හිතන්නේ හඳුන් කූර වඩා අර්ථවත්. අද පහන් 84000ක් පත්තු කළත් නිවෙන්නේ නැත්නම් ඒක ඊතාර්ථපූර්ණ පින්කමක් නෙමෙයි. එහෙමයි. ඒ කාලේ ඔබතුමිය අහලා ඇති එක භික්ෂුණියක් කුටිය ඇතුළට ගිහින් පහනේ තිරේ පිටිපස්සට අදිනවා කැලෑවේ කුටියක ඉන්න ඉතා රූප සම්පන්න භික්ෂුණියක්. ඒ පහනේ තිරේ පිටිපස්සට අදින්නේ පහන නිවන්න කියලා හිතාගෙන පහන නිවන වෙලාවේ අය සම්පූර්ණයෙන්ම නිවිල යනවා. ඒතකොට පහන නිවෙන වෙලාවෙත් රහත් වෙන්න පුළුවන් පහන දිහා අවබෝධයෙන් බැලුවට පස්සේ. අද පහන් 84000ක් නිවුණත් කවුරුවත් රහත් වෙන බවක් අපට පේන්නේ නැහැ. ඒ නිසා පූජාවේ අර්ථය මුල් බුද්ධ දේශනාවට අනුව ගලපාගෙන තියෙන බවක් මම විශ්වාස කරන්නේ. අපි හැමදෙරේ දැන් මම වෙනත් ධර්ම දේශනාවකදී ඇහුවා මේ කාරණේ. ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ දෙවියන්ට දෙවියන්ගේ තත්ත්වය වැඩි දියුණු කරගන්න බෑ කියලා. ඒ කියන්නේ දැන් කතරගම දෙවියන්ට වඩා ශක්‍රයා හෝ ශක්‍ර දේවේන්ද්‍රයා මහා බ්‍රහ්මයා හෝ උසස් නම් කතරගම දෙවියන්ට ඒ තත්ත්වයට පත් වෙන්න බෑ. කතරගම දෙවියන් කරලා තියෙන කුසලයට අනුව තමයි මේ විදිහට ඉන්නේ. නමුත් එතනින් එහාට යන්න බෑ. එතකොට ඔබ කතරගම දෙවියන්ට ගිහිල්ලා ඔබේ උසස් වීම හදලා දෙන්න කිව්වට ඒක පළක් වෙන්නේ නැහැ කියලා. මේ කාරණේ ටිකක් සංකල්පයක් වශයෙන් කොහොමද ඔබ වහන්සේ විග්‍රහ කරන්නේ? දැන් ඔබතුමිය ආයේ මතු කරපු කාරණේම තමයි ආයේ අර සංස්කාර කතාවක් මුලින්ම දේශනාවේ කතා කළානේ. ඇත්තටම මේ ගත වෙන්නේ පුණ්‍ය සංස්කාරවල සීමාවට අනුව තමයි ගනුදෙනුව පවතින්නේ. එහෙමයි.
මේ ලෝකේ යන්නේ සම්පූර්ණම ගනුදෙනුවක්. මේ ලෝකේ දුන්න විදියට තමයි ලැබෙන්නේ. ගනුදෙනුවක් කියලා තේරුම් ගත්තාම කිසි ප්‍රශ්නයක් නැහැ. අද පොල් සම්බෝලයි බතුයි හම්බුනාම රහ කරලා කාලා නිදා ගන්න පුළුවන්. මොකද එයා දීපු විදියටනේ හම්බ වෙන්නේ. එහෙමයි. තර්ක විතර්ක සංවාද විසංවාද මතවාද මොකුත් නැහැ. එයා දන්නවා අද පරිප්පුයි බතුයි නම් හම්බෙලා තියෙන්නේ සංසාරේ මම දීලා තියෙන්නේ මේ විදිහට. පරිප්පුයි බතුයිම වෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්. ඇයි මොකද ගනුදෙනුවක් නේ තියෙන්නේ. දීපු විදිහටනේ සංසාරේ ලැබෙන්නේ. එතකොට එයාට කිසි ප්‍රශ්නයක් නැහැනේ. අපි මෙහෙම නෙමෙයි කෑවේ. අපි තුන් වේලට හොඳට කාපු අය. දැන් අපිට මේ පොල් සම්බෝල හම්බ වෙන්නේ. ඒ මොකුත් කතා නැහැ. එයා දන්නවනේ සංසාරේම ගනුදෙනුවක් කියලා. ඒ වගේ මේ දෙවිවරු අතර වුණත් ඔබතුමී මතු කරන කාරණේ සත්‍යයක් තියෙනවා. දෙවිවරුන්ට වුණත් ඊට වඩා වැඩි යමක් කරන්න ඊට වඩා දියුණුවක් හදාගන්න පුළුවන්කමක් නැහැ. මොකද දෙවිවරු අතරත් සෙන්පතියෝ ඉන්නවා. එහෙමයි. සතරවරන් රජදරුවෝ කියලා කොටසක් ඉන්නවා. ඔය පහළම තියෙන දිව්‍යතල දෙකටම නායකත්වයේ දෙන්නේ ඔය අපි කතා කරන සක්දෙවිඳු කියන කෙනා. එහෙමයි. එතකොට එයත් කෙලෙස් සහිත කෙනෙක්. ඔකට ලස්සනම විග්‍රහය තමයි දජග්ග කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ. උන්වහන්සේ කියනවා මහණෙනි දෙවිවරු අතර යුද්ධයක් ඇති වෙනවා. සුරාසුර යුද්ධය කියලා එකක්. ඒ යුද්ධයෙන් දෙවිවරු විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. එතකොට දෙවිවරුන්ට කතා කරනවලු සක්‍ර දේවේන්ද්‍රයයි සියලු දිව්‍ය පිරිවර. කතා කරලා යුද්ධයට යන දිව්‍ය සේනාවට කියනවලු ඔයාලා දැන් යුද්ධයට යන්නේ භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා නහෙස්සති. ඔබට බයවීමක් තැති ගැනීමක් ලොමුඩ හැ ගැනීමක් එහෙම ඇති වුණොත් මාව සිහි කරන්න කියනවා. ඒතර දෙවියොත් බය වෙනවනේ. දෙවියොත් ඇති ගන්නවා. දෙවියොත් ලොමුඩ හැ ගන්නවා. අපි දෙවියෝ සිහි කරනවා. දෙවියොත් ශක්‍රියාව හරි කවුරු හරි ඊට වඩා ඉහළ කෙනෙක් සිහි කරනවා. ඇත්තම කතාව තමයි දෙවියොන්ටත් වැලේ වැල් නැතුව අසරණ පිරිසක්. දැන් බුදුරජාණන් වහන්සේ මේකේ කියන කතාව හරි ලස්සනයි. උන්වහන්සේ ඊළඟට කියනවා මහණෙනි ඒ දෙවිවරු අතර යුද්ධයට යනකොට දෙවිවරුන්ට බයවීමක් ඇති වුණොත් එහෙම මේ දිව්‍ය සෙන්පතියොන්ගේ කොඩිය තියනවද බලන්න කියනවා. දජ කියන්නේ කොඩියටනේ. කොඩිය ගැන වදාළ දේශනාව තමයි දජග්ග කියලා කියන්නේ. ඒතර කොඩිය දැක්කහම හිත හදාගන්න කියනවා බය වෙන්න දෙයක් නැහැ. අපේ සෙන්පතියෝ ඉස්සරහා ඉන්නවනේ කියලා හිත හදාගන්න කියනවා. හේතුව තමයි දෙවියෝ බය වුණොත් එහෙම දිව්‍ය තලයෙන් අතුරුදහන් වෙලා එහෙම සුගතියට හෝ දුගතියට ආයෙ වැටෙනවා. මොකද දෙවියෝ සියුම් කායිකයිනේ. ඒ නිසා බයවීමක් තැති ගැනීමක් ලොමුඩ හැ ගැනීමක් අභ්‍යන්තර හිතේ වේගෙන් වැඩෙන්න පටන් ගත්තාම දිව්‍ය තලයෙන් චුත වෙන්න වෙනවා. ආයුෂ ඉවර වෙලා යනවා. ඒ නිසා හිත හදාගන්න කියනවා අපි මොකටද බය වෙන්නේ අර ඉස්සරහා අපේ සෙන්පතියෝ ඉන්නේ කියලා හිත හදාගන්න කියනවා. එයා ඒ කොඩිය දැක්කෙත් නැත්නම් වරුණ දෙවියන්ගේ කොඩිය තියනවද බලන්න කියනවා. ඊට පස්සේ හිත හදාගන්න කියනවා බය වෙන්න දෙයක් නැහැ මේ සෙන්පතියෝ ඉස්සරහා ඉන්නවනේ කියලා. එහෙම කියලා උන්වහන්සේ කියනවා මහණෙනි ඔබට නම් බයවීමක් තැති ගැනීමක් ලොමුඩ හැ ගැනීමක් ඇති වුණොත් දෙවියෝ පිහිට කරගන්න එපා කියනවා. හේතුව තමයි කෙලෙස් සහිත පිරිසක් තවත් කෙලෙස් සහිත පිරිසක් සරණ යන එක තේරුමක් නැහැ කියලා. දැන් කෙලෙස් සහිත පිරිසක් තවත් කෙලෙස් සහිත පිරිසක් සරණ යන එක තේරුමක් නැහැ. එයත් අසරණයි නම් මාත් අසරණයි නම් එයයි මායි දෙන්නම එක වලේ නම් ඉන්නේ. ඒතර අපි දෙන්නටම වලින් ගොඩ යන්න තවත් කෙනෙක්ගේ පිහිට ප්‍රාර්ථනා කරන්න බෑ. උන්වහන්සේ කියනවා මහණෙනි ඔබට බයවීමක් ඇති වුණොත් බුදු කෙනෙක් ගුණ වශයෙන් සිහි කරන්න කියනවා. ධර්මයේ ගුණ වශයෙන් සිහි කරන්න කියනවා. මේ ගාථාව එහෙම නෙමෙයි. කෙනෙක් කියන්න පුළුවන් මේ ඉතිවිසෝ ගාථාව කියන එක තමයි බය වුණාම හොඳම දේ කියලා. ඒ වගේ අන්න ප්‍රාථමික තැනකින් තමයි අපි අල්ලගන්නේ. එහෙමයි. එතකොට ධර්මයේ ගුණ වශයෙන් සිහි කරන්න ඕන. සංඝයා ගුණ වශයෙන් සිහි කරන්න. එතකොට අර බයවීම નિરાයාසයෙන් පහ වෙලා යයි කියනවා බුද්ධ ශ්‍රාවකයෙක්. දැන් මේ වගේ ආගමික සිද්ධාස්ථානවලදී අපි හරි බයයි නේද අපේ හැමදෙරෝනේ කටවරදී. කතරගම ගිහින් එහෙම කටවරද්ද ගන්න එපා. එතකොට සිරිපාද යනකොට කටවරද්ද ගන්න එපා. එතකොට අපි තුල වසර ගණනාවක් තිස්සේ සංසාරිකව හෝ නිරන්තරව අපි බය වෙලා ඉන්නවා. මෙතනදී වරදක් වුණොත් විනාශයි කියලා. මේ සංකල්පය පිළිබඳව වහන්සේගේ අදහස මොකක්ද? ඇත්තටම මුල් බුද්ධ දේශනාවෙන් අයින් වීම තමයි ප්‍රධාන හේතුව. අනිත් එක තමයි සංස්කෘතික වශයෙන් දෙවියන්ගේ බලපෑම බුදු සමයට ඇතුළත් වුණු විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. අපි කතා කරන ওই දිව්‍ය සංකල්පය කිසිම තැනක බුද්ධ දේශනාව අනුමත කරන්නේ නැහැ. දැන් හොඳම දේ තමයි සිරිපාද යනකොට කටවරද්ද ගන්න එපා කිව්වට සිරිපාදය විමානය කරගෙන ඉන්නේ බුද්ධ ශාසනයේ ඉතා ප්‍රබල සත්පුරුෂ සම්මාදිට්ඨික දෙවි කෙනෙක්. එහෙමයි. උදාහරණයක් විදියට මේ බුද්ධ දේශනාවේ කතා කරන උන්වහන්සේ පළවෙනි වතාවේ ලංකාවට වැඩියාම උන්වහන්සේගෙන් පළවෙනියෙන් බණ අහලා තියෙනවනේ. එහෙමයි. ඒ පළවෙනියෙන් බණ අහලා තියෙන්නේ පෙරුමක සුමන කියන ප්‍රාදේශීය පාලනය කරපු රජුරු. එහෙමයි. එයා දෙවි කෙනෙක් නෙමෙයි. ප්‍රාදේශීය පාලකයෙක්. එහෙමයි. සබරගමුවේ පාලකයා. ඉතින් එයා උන්වහන්සේ ළඟට ඇවිල්ලා බණ අහලා තියෙනවා. බණ ඇහුවට පස්සේ එයා සෝතාපන්න වෙලා තියෙනවා.
හැබැයි යාට කියපු බණ නම් කොහෙවත් නැහැ. එහෙමයි. දැන් මුල් බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ 84000 ධර්මස්කන්ධය තිබ්බට බුදුහාරු දේශනා කරපු ඔක්කොම නැහැ. එහෙමයි. හොඳම උදාහරණේ තමයි ඔක්කොම තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ලංකාවට ඇවිල්ලා පෙරුමක සුමනට සෝතාපන්න වෙන්න ගැඹුරු විග්‍රහයක් කරන්න ඇතිනේ. එහෙමයි. ඒ බණ ත්‍රිපිටකේ නෑ. ඒකටත් හේතුවක් තියෙනවා. මුල් අවුරුදු 20 ඇතුළත උන්වහන්සේට අග්‍රෝපස්ථායක කෙනෙක් හිටියේ නෑනේ. එහෙමයි. ආනන්ද හැමදුරුන්ගෙන් අහගෙනනේ ත්‍රිපිටකයේ තොරතුරු එකතු කරන්නේ. එහෙමයි. පළවෙනි සංගායනාවේදී එතන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ ප්‍රාදේශීය පාලකයෙක් විදිහට මෙයා සෝතාපන්න වුණාට පස්සේ මෙයා මිය ගිහින් සබරගමු විමානය කරගෙන තමයි දෙවි කෙනෙක් වෙලා ඉන්නේ. එහෙමයි. හේතුව තමයි උන්වහන්සේ තුන්වෙනි වතාවේ ලංකාවට කැලණියට ආවහම සබරගමු විමානය කරගෙන ඉන්න දෙවියෝ විශාල දිව්‍ය පිරිසක් එක්ක බුදුහාරෝ දකින්න ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා කියලා තියෙනවා ඔබ වහන්සේට මාව මතකද මම පළවෙනි වතාවේ ඔබ වහන්සේකින් බණ ඇහුවේ ලංකාවට ආවහම ස්වාමීනි මම දැන් පෙරුමක සුමන නමින් සමන් දෙවියන් නමින් අඩවියක් විමානය කරගෙන ඉන්නවා කියලා. මෙයා සම්පූර්ණ සත්පුරුෂයිනේ. එහෙමයි. සෝතාපන්න වෙච්ච කෙනෙක්නේ. සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෙක් ඉදිරියේ බයවීමක් නැති ගැනීමක් හදාගන්න ඕනේ නැහැ. මොකද සම්මා දිට්ඨිකයි. එහෙමයි. සෝතාපන්න වෙච්ච කෙනෙක් තවත් කෙනෙක්ගෙන් වෛරය අවසන පරිගැනීම තවත් කෙනෙක් රිද්දන මේ විදිහ අදහස් තියෙන විදියක් නැහැ. මං කියන්නේ ඔය සියලු ජනශ්‍රුතීන් ජන විශ්වාසයන් ඒ විදිහටම ග්‍රහණය කරගන්න ඕනේ. හොඳට හිතලා විමසලා බැලුවාම ඒ කාරණා ඒ තුල තියෙන ධර්මතාවය හොඳට තේරෙන්න පටන් ගන්නවා. බුද්ධ දේශනාව කියන දේව සංකල්පය තමයි උන්වහන්සේ මතු කරන්නේ. දැන් අද තියෙන තව අදහසක් තමයි දෙවියන්ට පිනවත් අනුමෝදන් වෙන්න බෑ කියන එක. එහෙමයි. ඒ කියන්නේ දෙවියන්ට පින් කරන්න බෑ අපි පින් දෙන්න ඕනේ දෙන්න කියලා. ඕනේ කියලා. එහෙම එකක් නෑ. දෙවියන්ට හරියට පින් කරගන්න පුළුවන්. ලස්සන දේශනාවක් තියෙනවා දේවාසුර සංගාම සූත්‍රය කියලා. ඒ දේශනාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ ලස්සන කතාවක් කියනවා දෙවිවරු සුධර්මා සභාවට පෝයට එකතු වෙනවලු. එහෙමයි. සුධර්මා කියන දිව්‍ය සභාවට දෙවිවරු එකතු වෙලා සනන් කුමාර කියලා අනාගාමී බ්‍රහ්මයෙන් බ්‍රහ්මතලයෙන් පහළට එනවලු. ඒගොල්ලෝ හැබැයි ඊටාම ඉහළ මනෝමය කායික ජීවීන් බ්‍රහ්මතල කියන්නේ. එහෙමයි. එයා පහළට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව සුධර්මා සභාවේදී විශාල දෙවිවරුන්ට කතා කරනවලු. ඒතකොට දෙවිවරුන්ට ධර්මී කතා කරනකොට කුසල් වැඩෙනවනේ. එහෙමයි. ඒ නිසා කියන්නේ බණ කතා කරන එකම බණ අහන එකම බලවත් කුසල සංස්කාරයක්නේ. ඒතකොට අපේ පිනින් දෙවියෝ යැපෙන්නේ නැහැ ඇත්තටම. අපේ පිනින් යැපෙනවා නම් දෙවියෝ අපේ පින ගැන අවධානයෙන් ඉන්න ඕන. එහෙමයි. දැන් අපි මේ වෙලාවේ දහම් කතාවක යෙදෙනවා. මේ ගැන යම් දෙවි කෙනෙක් බලාගෙන හිටියට පස්සේ යාට අනුමෝදන් කරාම අනුමෝදන් වෙන. එහෙම නැතු 33 කෝටියක් දෙවිවරු හිටියට යාලට පින් දෙන්න බෑ. එහෙමයි. දැන් මෙතනදී අපි නිකන් අපේ ලෞකික ජීවිතයට හැරිලා බැලුවොත් අපේ හැමදෙරනේ දැන් මේ ඇසලපුන් පොය නිසායි මේ කතරගමම මම කිසියම් විදිහකින් පාදක කරගන්නේ. දැන් වාහනයක් ගත්තොත් එහෙමත් නැත්නම් දරුවෙක් ලැබෙන්න බාරහාර වෙන්න විශේෂයෙන් ව්‍යාපාරිකයන් යන ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා කතරගම පුදබිම. මොකද කතරගම යන්නේ ඒ වගේ ලෞකික බලාපොරොත්තු විශාල වශයෙන් වැඩි දියුණු කරගන්න. ඒවා දියුණු කරගන්න. බිස්නස් වැඩි දියුණු කරගන්න. වාහනේ ගත්තම් වාහනේ යතුරු අරගෙන යනවා. එතකොට දැන් අපි අපේ කුසලය දියුණු කරගන්නේ නැතුව මෙහෙම පූජා තියලා පළක් තියනවද? දැන් එතන ගැඹුරු දාර්ශනික ප්‍රශ්නයක් ගොඩ නැගෙනවනේ. ඒ කියන්නේ Tamanගේ අභ්‍යන්තරයේ ಗುಣධර්ම නැහැ. නිකම් පූජාවකින් යහපතක් බලාපොරොත්තු වෙනවනේ. බුද්ධ දේශනාවේ කිසිම අයුරකින් එහෙම යහපතක් බලාපොරොත්තු වෙන්න බෑ. දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන ක්‍රමයක් බුදුහාරෝ දේශනා කරලා තියෙනවනේ. ඒක තියෙන සක්ක නමස්කාර සූත්‍රය කියලා. ඔය ඔක්කොම දෙවිවරුන්ට වඩා සක් දෙවිඳු තමයි උඩින්ම ඉන්නේ. මොකද පහළ දිව්‍යතල දෙකේම නායකයා ප්‍රධානියානේ. එහෙමයි. සක්‍ර දේවේන්ද්‍රයා සක්ක නමස්කාර සූත්‍රයේදී කියනවා මම මේ කතරගම දෙවියෝ ගැන කියනවා නෙමෙයි. හැබැයි කතරගම දෙවියොන්ට ආදේශ කරලා බලන කෙනෙකුට බලන්න පුළුවන්. අපි මේ චින්තනයේට පහර ගහන්නේ. ඒ නිසා කැමති කෙනෙකුට නිදහසේ විමසලා හිතලා බලලා කල්පනා කරලා බලන්න පුළුවන්. එහෙමයි. දැන් මේ දේශනාවේ ලස්සන තැනක් තියෙනවා. උන්වහන්සේ මතක් කරනවා යේ ගහට්ටා පුඤ්ඤතර. ගිහි ජීවිතේ හොඳට ගෙවන පුඤ්ඤතර පිනකුත් කරගන්න. සීලවන්තා උපාසකා අඩුම පන්සිල්වත් තියෙන. එහෙමයි. මේ උපාසකා කියන්නේ මේ හැමදාම 4 පොයේ පන්සල් වල ඉන්න අයට එහෙම නෙමෙයි. එහෙමයි. මොකද සමහර අයට හිතෙනවා සුදු රෙද්දක් ඇඳගත්තාම යා සිල්වත් කියලා. එහෙම එකක් නැහැ බුද්ධ දේශනාවට අනුව. ඒ ගහට්ටා පුඤ්ඤතරා සීලවන්තා උපාසකා සිල්වත් ගුණධර්ම දියුණු කරන ධම්මේන දාරම් පෝෂෙන්ති. යන්න බලන්න ලස්සන එකක් කියනවා. ධර්මානුකූලව අඹ දරුවෝ ටික පෝෂණය කරන. එහෙමයි. ගැඹුරු ආධ්‍යාත්මික ගුණධර්ම නෙමෙයි. දරු මල්ලෝ ටික හොඳට බලා කියාගෙන
ඊටාම ධර්මානුකූලව ආර්ථික ශක්තිය ගොඩනගාගෙන ඉන්න කෙනෙකුට තන් නමස්සාමි මාතලි මං ඒ අයටයි මේ වඳින්නේ කියලා සක්‍ර දේවේන්ද්‍රයා දවසකට වරක් සක් දෙවිඳු විදිහට දිව්‍ය තලයේ ඉඳලා මෙහෙට වඳිනවලු. එහෙමයි. දැන් මේකෙන් තව කාරණයක් අපි අර ඉස්සෙල්ලා කතා කරපු එකේ ඉනවා දෙවියන්ටත් වඩා මිනිස්සු ශ්‍රේෂ්ඨයි කියපු එක හරිනේ. එහෙමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඔව් දැන් දෙවියොත් වඳිනවා නම් මේ මනුෂ්‍යත්වයේ ඉතා ඉහළ අවධියක්නේ. එහෙමයි. දැන් මේ විදියට බලනකොට අර මානව ගුණධර්ම එකක්වත් නැතුව වාහනේ යතුරු අරන් ගියා කියලා යහපතක් වෙයි කියලා කිසිම අයුරකින් හිතන්න බෑ. එහෙමයි. පූජා වට්ටියක් අරගෙන ගියා කියලා අර රොඩු ටිකක් අතන පූජා වට්ටියක් කියන්නේ මිනිස්සු මේ අර්ථපූර්ණව කරනවා නෙමෙයිනේ. ඒ විදිහේ දේවල් අරගෙන ගිහින් යහපතක් වෙයි කියලා හිතන්න බෑ. අනිත් එක තමයි දෙවියන්ගේ ආහාර ඕවා නෙමෙයි. එහෙමයි. දෙවියෝ කුණු වෙච්ච පළතුරු ටිකක් ආග්‍රහණය කරන පිරිසක් නන් නෙමෙයි. එහෙමයි. ඇත්තටම පළතුරු ආග්‍රහණය කරන പ്രേත කොටස් ඉන්නවා. එහෙමයි. මනෝමය කායික ඊටාම නීච අමනුෂ්‍ය කොටස් ඉන්නවා. ඒගොල්ලන් සමහර ඒගොල්ලන්ගේ ආහාර වර්ග ගොඩක් තියෙනවා. එකක් තමයි සංකල්ප ආහාර. එහෙමයි. ඒ කියන්නේ මිනිස්සු කේන්ති ගන්නකොට බඩ පිරෙනවා. එහෙමයි. දැන් සමහර ගෙවල් තියෙන ඔබතුමිය හොඳට බලන්න මිනිසුන්ට මේවා ධර්මයෙන් බැලුවේ නැත්තම් තේරෙන්නේ ලුණු මදි වුණාමත් රණ්ඩු වෙන ගෙවල් දෙකක් තියෙනවානේ. දැන් ලුණු මදි වුණාම ලුණු ටිකක් දාගත්තාම ප්‍රශ්නේ විසඳෙනවනේ. ඒක රණ්ඩු වෙන්න දෙයක් නැහැනේ. සමහර ගෙවල් වල තියෙනවා හිතත් එක්ක ඍජුව ගනුදෙනුව පවත්වන නීච പ്രേත කොටස් ඉන්නවා. එහෙමයි. එතකොට මේ പ്രേත කොටස් අතර අන්තර් සම්බන්ධය ආවට පස්සේ අර කේන්ති ගස්සනකොට තමයි බඩ පිරෙන්නේ. හේතුව තමයි අපේ වගේ කබලින්කාර ආහාර නෙමෙයි ඒගොල්ලන්ගේ ආහාර. එහෙමයි. සංකල්ප ආහාර. තවත් අය ඉන්නවා. දැන් ඔකට හොඳ දේශනා ගොඩක් තියෙනවා සංයුක්ත නිකායේ අක්ක සංයුක්තේ සංයුක්ත නිකායේ දේවතා සංයුක්තේ වගේ තැන්වල. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ කතා කරන දෙවියන්ගේ ආහාර සංකල්ප වශයෙන් එකක් තියෙනවා. අනිත් එක තමයි අපි කතා කරන ඔය ආග්‍රහණික ආහාර. එහෙමයි. පළතුරු වට්ටියක් ගිහින් තිබ්බහම මේ පළතුරු වට්ටිය ආග්‍රහණය කරාම එයාගේ ජීවිතේ පවත්වන්න ආයුෂ ලැබෙනවා. එහෙමයි. තවත් අමනුෂ්‍යයෝ ඉන්නවා ලේ ධාතු ආග්‍රහණය කරන අය. එහෙමයි. ඒ අය හරිම භයානකයි. කෙලින්ම ලේ ධාතුවත් එක්ක තමයි සම්බන්ධය තියෙන්නේ. එහෙමයි. අපි කියන ඔය ලියුකේමියාව කියලා රෝගයක් තියෙන්නේ. එහෙමයි. දැන් මේක වැරදිවට ගන්න ඕනේ. එහෙනම් ලියුකේමියාව රෝගීන් ඔක්කොම අමනුෂ්‍යයෝ කියලා. එහෙමයි. සමහර ලියුකේමියාව රෝගීන් හොඳට නිරීක්ෂණය කරනකොට ධර්මයෙන් බලනකොට තේරෙනවා ලියුකේමියා රෝගීන් 10 දෙනෙක් ගත්තොත් එක්කෙනෙකුට විතර අමනුෂ්‍ය ප්‍රශ්නයකුත් තියෙන්න පුළුවන්. අවාසනාව කියන්නේ භෞතික විද්‍යාවට මේක පේන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයිනේ. එහෙමයි. ඒතකොට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සීමාව අභිබවා ගිහින් ඒගොල්ලන්ට අතීන්ද්‍රිය ඥානයක් ගැන ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ නිසා අතීන්ද්‍රිය ඥානයකින් කියන කාරණා ගැන ඒගොල්ලන්ට විහිළුවක් වගේ. එහෙමයි. දැන් උදාහරණයක් විදිහට පරිප්පු වල ප්‍රෝටීන් තියෙනවා කිව්වම පිළිගන්නවා. එහෙමයි. නිවිති වල යකඩ තියෙනවා කිව්වම පිළිගන්නවා. ගෙවල් වල නිවිති කපන මිනිස්සු යකඩ දැකලා නැහනේ. එහෙමයි. නමුත් පිළිගන්නවා. හේතුව තමයි විද්‍යාත්මක කෝණයකින් ඒගොල්ලෝ කියන කතාන්දර ටික ඒ විදිහටම පිළිගන්නවා. හැබැයි වැදගත්ම දේ තමයි අතීන්ද්‍රිය ඥානයකින් බුදු කෙනෙක් වුණත් මතු කරන කාරණා තවමත් පිළිගන්න ලංකාවේ මිනිස්සු ලෑස්ති නැහැ. ලෝකයට ලෑස්ති නැහැ. එහෙම ලෑස්ති වෙන්න ඕනත් නැහැ. එහෙමයි. නිදහසෙන් කල්පනා කරන හැබැයි මේක මතක තියාගන්න ඕනේ. දවසක් මේ ඉබ්බෙක් ගොඩබිමේ ඇවිදගෙන ගිහින් ඉබ්බෙක් කිව්වලු මාළුන්ට ඉබ්බට ගොඩක් යන්න පුළුවන් නේ. එහෙමයි. බහැලා කිව්වලු හරි ෂෝක් ගොඩබිමේ ගෙවල් කියලා જાතියක් තියෙනවා. ගොඩබිමේ මිනිස්සු කියලා අමුතු කොටසක් ඉන්නවා. වාහන යනවා එහෙට මෙහෙට. ඊට පස්සේ ගොඩබිමේ ලයිට් කණු තියෙනවා අමුතුයි පාරවල් තියෙනවා. එතකොට මාළු ටික මූණින් මූණ බලලා කියනවලු මේ ඉබ්බගේ ඔළුවට රක් වෙලාද කොහෙද එහෙම ගෙවල් තියෙන්නේ. එහෙම වාහන කියලා જાතියක් තියෙනවද මිනිස්සු ඉන්නවනම් අපිටත් පේන්න එපාය. මාළු එහෙම කිව්වට කමක් නැහැ. හේතුව තමයි මාළුන්ට පේන සීමාවනේ. හැබැයි මාළු එකක් තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගන්න ඕන දේ තමයි ඉබ්බට මාළුන්ට වඩා සීමාවකට යන්න පුළුවන් කියලා. එහෙමයි. මං කියන්නේ මේ අපි කියන එකත් ඒ විදිහටම පිළිගන්න එපා. හැබැයි මේ හිත දියුණු කරපු මුනිවරයෙකුට ඉන්ද්‍රිය ඥානෙ අභිභවාගිය සාමාන්‍යයෙන් ඇහැ අභිභවාගිය දිව්‍යමය ඇහැක් තියෙනවා. කන අභිභවාගිය සාමාන්‍යයෙන් ඔය දිබ්බ සෝත කියලා කියන්නේ හර්ට්ස් 20ත් 20000ත් අතරලුනේ මිනිහෙකුට ඇහෙන්නේ මං හිතන්නේ 20000ත් අමාරුයි අහගන්න. 20 නම් ඇහෙන්නෙත් නැති ගාන. එතකොට මේ දිබ්බසෝත කියලා කියන්නේ 20ට වඩා අඩුවට ඍණ පැත්තටත් යන්න පුළුවන් 20000ට වඩා උඩටත් යන්න පුළුවන්. ඒක තමයි දිබ්බසෝත කියන්නේ. ඒවා විද්‍යාත්මකව පහදන්න මම කැමතිත් නැහැ. මට අදාළ නැහැ ඒක. නමුත් මිනිස්සු තේරුම් ගන්න ඕන මේ අතීන්ද්‍රිය ඥානයකින් හිත දියුණු කරපු මුනිවරයෙකුට ආධ්‍යාත්මික ගැඹුරු විග්‍රහයක් තුළින් හිත නිවාගත්ත කෙනෙකුට අපිට වඩා සීමාවක් පේනවා ග්‍රහණය කරගන්න කුසලතාවයක් තියෙනවා කියලා විතරක් තේරුම් ගත්තම ඇති. ඔබ වහන්සේ ඔය කියන කාරණේදී මට කිසියම් අත්දැකීමක් මතක් වෙනවා අපේ හැමදෙරේ. දැන් වසර කිහිපයකට ඉහතදී වැඩසටහනක් උදෙසා පටිගත වැඩසටහනක් උදෙසා මෙවැනි ස්ථානයකට මම ගියාම ඒ ස්ථානයේ සිටියේ කාන්තාවක්. ඇය ඊටම
මට පෙවුණු ආකාරයට නම් මම දේවාලයක් පවත්වාගෙන යන කාන්තාවක් නෙවෙයි ආධ්‍යාත්මික ශක්තියක් දිනු කරපු කාන්තාවක්. අර ඔබ වහන්සේ කලින් කියපු කාරණේට මම මේ ලැබෙන්නේ. එතනට ඇවිල්ලා හිටිය යුවතියක් දිහා බලාගෙන මේ කාන්තාව කියනවා ඔබ රෝගී තත්ත්වයකින් පෙළෙනවා දරුවෝ. ඔබ පෙළෙන්නේ කිසියම් පිළිකාවකට ආසන්න රෝගී තත්ත්වයකින්. ඔබ දන්නවද ඔබට මේ රෝගය ඇති කරලා තියෙන්නේ කවුද කියලා? මේක ඇති කරලා තියෙන්නේ ඔබගේම මිත්තනිය. ඒ කියන්නේ ආච්චි අම්මා විසින් තමයි මේ කාරණේ ඇති කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ එතනදී අපේ හාමුදුරනේ සනාත වෙනවා. ඒ පවුලේ උදවිය තව බොහෝ දෙනෙක් ඉන්නවා. මම වැඩසටහන් නිසා මම මේක ඉතාම හොඳින් නිරීක්ෂණය කරමින් ඉන්නවා. එතකොට මේ පවුලේ සියලු දෙනා අර කාන්තාව කියපු සියලු කරුණු සත්‍යයි කියලා පිළිගත්තා. එතකොට දැන් ඔබ වහන්සේත් කිව්වා ඇතැම් අයට අර ලේ ධාතුවට බලපෑම් කරන්න පුළුවන් කියන කාරණේ. එතකොට දැන් මම කිසියම් විදිහකින් කුසලයක් අඩුපාඩුව සිටින මොහොතකද මගේ ලේ ධාතුවට ඒ වගේ බලපෑමක් කරන්න පුළුවන්කම තියෙන්නේ. කුසල් වලින් මම සන්නද්ධ නම් ඒ බලපෑම කරන්න බැරිද? ඇත්තටම ඔබතුමිය අහන කතාව හරිම වැදගත්, ඒ වගේම ලස්සන කතාවක්. ඔක පැය ගණන් සාකච්ඡා කරන්න පුළුවන් කතාවක්. දැන් ඔබතුමිය ඔය කියපු පළවෙනි ප්‍රශ්නේම මට ගැටලුවක්. ඒ කියන්නේ මේ අමනුස්ස කතාවක් නැහැ, දේවාල කරන කෙනෙක් නෙමෙයි, ආධ්‍යාත්මික දියුණුවකින් කියපු කෙනෙක් කියලා. එහෙම ආධ්‍යාත්මික දියුණුවකින් කියන අය අද නැහැ. එයා එහෙම තමයි කියන්නේ. හැබැයි ආ පණිවිඩය ගන්නේ අමනුස්සයෙක්ගේ. එහෙමයි. අමනුස්සයෙක්ගෙන් තමයි පණිවිඩය ගන්න. එතකොට මේ වෙලාවේ මේ අත්දකින්න හැට පේන්නේ නැති දේවල් ගොඩක් කියන්න පුළුවන්. එහෙමයි. මොකද එහෙම කාන්තාවකට ගැඹුරු ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් අද හදාගන්නත් බෑ. හැබැයි අර ඇඟට එන කෙනා ඒ විදිහට තමයි ඒත්තු ගන්නන්නේ. එහෙමයි. හැබැයි ඒ වගේ වෙලාවක මේ අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා. කුසලය පැත්තකට දාලා ගොඩක් දෙනෙක් බාහිර ලෝකයේ අමනුස්සයෙක්ගෙන් ඔය මිත්තනියගේ කතාව කිව්වා නම් අමනුස්සයෙක්ගේ ප්‍රශ්නයක් නේ එතන තියෙන්නේ. අමනුස්සයෙක් බලපෑම් කරනවා නම් ඒ බලපෑම් කරන ක්‍රම ටිකක් තියෙනවා. මගේ මේ ඕරා එක දුර්වල වුණාම, තනින් තන සිදුරු වුණාම කෙලින්ම අමනුස්සයෙකුට මාත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. අනිත් කාරණේ තමයි සීලයක් නැති වුණාට පස්සේ, ගුණධර්මයක් නැති වුණාට පස්සේ අමනුස්සයෙක්ගෙන් හරියට හිරිහැර වෙනවා. දැන් බුද්ධ දේශනාව තියෙන්නේ සීලයක් දියුණු කරන කෙනෙකුට අමනුස්සයෙක් හිරිහැර කරනවා කියලා කියන්නේ හරියට දෙපැත්ත කැපෙන පිහියක් අරගෙන මිරිකනවා වගේ වැඩක්. දැන් දෙපැත්ත කැපෙන පිහියක් අරගෙන මිරිකනකොට පිහියට නෙමෙයි හානිය වෙන්නේ, අත්තටමයි. එතකොට සීලය සිදුරු වෙනකොට අමනුස්සයෙක්ගෙන් හරියට බලපෑම් එනවා. හේතුව තමයි අමනුස්සයෝ ඉන්නවා ප්‍රාණඝාතය කරන. බුද්ධ දේශනාවේ තියෙන භගවාහි බන්තේ පානාතිපාතා වේරමණියා ධම්මං දේසේති. ප්‍රාණඝාතය කරන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ බණ කියනකොට ඔබ වහන්සේ එක්ක ගැටෙන අමනුස්ස කොටස් ඉන්නවා. නීචායක්කා පසන්නා, නීචායක්කා අපසන්නා. නීචා මනුස්ස කොටස් ඉන්න ඔබ වහන්සේට පැහැදිලා, නීචා මනුස්ස කොටස් ඔබ වහන්සේට පැහැදිලා ඉන්නවා. උලාරායක්කා පසන්නා, උලාරායක්කා අපසන්නා. ඕලාරික මනුස්සයොත් ඉන්නවා. දැන් මේ ඔක්කොම කතා කරගෙන ගිහින් උන්වහන්සේ ඉදිරියේ වෛශ්‍රවණ දෙවියෝ තමයි මේ කතාව කියන්නේ. වෛශ්‍රවණ කියන්නේ සතරවරන් දෙවියන්ගෙන් එක්කෙනෙක්. අපි කතා කරන ඔය කතරගම විෂ්ණු කියන කතාව නෙමෙයි. මුල් බුද්ධ දේශනාවේ සතරවරන් දෙවිවරු කියලා කියන්නේ ඔය විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, ධෘතරාෂ්ට්‍ර කියන දෙවිවරුන්ට. ඒ අතරින් විශාල යක්ෂ පිරිසක් මේ සෙන්පතියෝ තියාගෙන ඇහැට පේන්නේ නැති ජීවීන් පාලනය කරන දෙවි කෙනෙක් ඉන්නවා. එයා ඉන්නෙත් සක්දෙවිඳු යටතේ. එයා දවසක් බුදුහාමුදුරුව ළඟට ඇවිල්ලා කියනවා ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට මං උදව්වක් කරලා යන්න ආවේ. මේ සමහර අමනුස්ස කොටස් ඔබ වහන්සේලාට හිරිහැර කරනවා. හේතුව තමයි ඔබ වහන්සේටත් අපහැදිලා ඉන්නවා. නීචායක් අපසන්නා අපසන්නා කියලා කිව්වේ ඒකයි. මං ඔබ වහන්සේට ඒකට ක්‍රමයක් කියලා දෙන්නම් කියනවා. ඔන්න පළවෙනි ක්‍රමය තමයි සත්බුදුවරුන්ට වන්දනා කරන එක. කල්ප 100ක් පිටිපස්සට පහළන සත්බුදුවරුන්ට වන්දනා කරන එක. ඊට පස්සේ සීලයක් දියුණු කරන එක. ගුණධර්මයක් දියුණු කරන එක. මෛත්‍රිය වගේ සරල භාවනාවක් ජීවිතේ කරන එක. මෛත්‍රිය වඩනකොට ඒ වගේ කෙනෙක් ඇසට නොපෙනෙන සියලු සත්වයෝ කියලා විශේෂයෙන් මෛත්‍රිය වඩන්න ඕනේ. එහෙම මෛත්‍රිය වඩනකොට අර තමන් ආසන්න ඉන්න අමනුස්සයාට විමානේ ඉන්න බැරි වෙනවා. දැන් මේක සමහර විට මේ සාකච්ඡාව අහගෙන ඉන්න කෙනෙකුට අද මේ මොන විහිළුවක්ද කතා කරන්නේ වගේ හිතෙන්න පුළුවන්. හැබැයි නිදහසේ මේ අපි කියන ඒවා ටිකක් හිතලා බලන්න කියලායි අපි කියන්නේ. අපි කියන එක පිළිගන්න ඕනේ නැහැ. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා මේ එහෙමත් බැරි වුණොත් එහෙම අපිට කියන්න කියනවා. වෛශ්‍රවණ දෙවියෝ කියනවා අපිට කතා කරලා කියන්න කියනවා. අයං යක්කෝ හිංසති. මේ යක්ෂයා මට හිංසා කරනවා. අයං යක්කෝ විහිංසති. මේ යක්ෂයා මට අතිශයින් හිංසා කරනවා. අයං යක්කෝ හෙටේති. මෙන්න මාව පෙලන්න හදනවා. අයං යක්කෝ විහෙටේති. අයං යක්කෝ මුංචති. මෙන්න මේ අමනුස්සය මාව අමනුස්සයගේ ග්‍රහණයට ගන්න හදනවා. එහෙම කියන්න කියනවා. එතකොට මගේ පුත්තු 91ක් ඉන්නවා කියනවා. අසීතින් දස ඒකෝච. පාලියෙන් ඉලක්කම් කියන්නේ එහෙමයි. අසීතින් කියන්නේ 80යි, 10යි, දස කියන්නේ 10යි, ඒකෝජ කියන්නේ 1යි. ඒකට 91යිනේ.
සෙන්පතියෝ 91ක් ඉන්නවා කියන ඉන්ද සෝම වරුණ භාරද්වාජ පජාපත ගෝතම කාමසෙට්ට කීනුගණ්ඩු නිගණ්ඩු පනාද ඕපමඤ්ඤ දේවසුත මාතලී චිත්තසේන ගන්ධබ්බ මේ විදිහට 91ක් ඉන්නවා කියන. ඒගොල්ලෝ බලනවා කියනවා මෙයාගේ ಗುಣධර්ම කොහොමද කියලා. එහෙම. ಗುಣධර්ම දියුණු කරන කෙනෙකුට අමනුස්සයෙක්ගෙන් හිරිහැරයක් වෙනවා නම් ඒ අමනුස්සයන්ට දඬුවම් පමුණවන්නේ අර සෙන්පතියෝ කියනවා. එහෙම. දැන් මේක මුල් බුදු සමයේ තියෙන නිසා එකපාරම අයින් කරන්න බෑ මේ කියන ආටානාටිය සූත්‍රය. එහෙම. අපිට එතකොට තේරෙනවා මේ පුණ්‍ය සංස්කාර දුර්වල වෙනකොට ගුණධර්ම දුර්වල වෙලා යනකොට සීලය සිදුරු වෙනකොට අභ්‍යන්තරයේ මානව ගුණධර්ම කඩා වැටෙනකොට බාහිර ලෝකේ අපිට හැට පේන්නේ නැති ජීවියෙක්ගෙන් වෙන හානිය හරිම වැඩි. වැදගත්ම දේ තමයි දේවාල ගහන යන්නේ නැතුව පොඩ්ඩක් මෛත්‍රිය වගේ සරල භාවනාවකට උදේට යොමු වෙන එක. එහෙම. සීලයක් දියුණු කරන, ඒ කියන්නේ පන්සිල් වලින්වත් ශක්තිමත් වෙන මිනිස්සෙක් වෙන එක. පන්සිල් වලින් ශක්තිමත් වුණාට පස්සේ අමනුස්සයෙක්ගෙන් හිරිහැර වෙන්නේ නැහැ. මොකද ලේ ධාතු ආග්‍රහණය කරන අමනුස්සයෝ ගැන විනය පිටකේ හරියට තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරලා තිනවා මේවා අහනකොට පුදුමයි වගේ හිතෙන්න පුළුවන්. උන්වහන්සේ කියනවා අනුජානාමි භික්කවේ අමනුස්සිකා බාධෝ ආමක මන්සං ආමක ලෝහිතං මහණෙනි අමනුස්සාබාධයක් ඇති භික්ෂුවට මම ලේ පවා ආග්‍රහණය කරන්න අනුදැනවා දාරනවා කියලා. ඒතර මේක මගේ කතාවක් නෙමෙයි විනය පිටකේනේ තියෙන්නේ. ලේ පවා ආග්‍රහණය කරන්න කියලා කියන්නේ අපේ හැමදෙරේ මොකක්ද එතන? ඔකට නිදානේ තමයි එක වෙලාවක මේ හාමුදුරුව කෙනෙකුගේ ඇඟට අමනුස්සයෙක් ආරූඪ වෙලා ඒ අමනුස්සයාගේ ග්‍රහණයෙන් මිදෙන්න ඒ භික්ෂුවට බැරි වුණා. එක දවසක් ඌරෝ මරණ තැනක ලේ තියෙන තැනකට ගිහින් අමුවෙන් ලේ වළඳලා තියෙනවා. අමුවෙන් ලේ බිව්වට පස්සේ අමනුස්ස දෝෂේ සම්පූර්ණ බැහැර වෙලා තියෙනවා. මිනිස්සු අතර ഘോഷාවක් ඇති වුණා මේ භික්ෂුවක් ඌරු ලේ අමුවෙන් බීලා තියෙනවා කියලා. අද වුණත් සාමාන්‍ය භික්ෂුවකගේ කතාවක් යනකොට ඒක වේගෙන් ලැබුගින්නක් වගේ පැතිරෙනවනේ. ඒ වෙලාවේ තමයි උන්වහන්සේ මතක් කරන්නේ නෑ මේ භික්ෂුවට ඇත්තටම අමනුස්ස ප්‍රශ්නයක් තියෙනවා. ඒ අමනුස්සයාගේ ග්‍රහණයෙන් තමයි මේ ඇඟ හැසුරු කරගෙන අමනුස්සයෙකුට ඉන්න පුළුවන්. ගච්ඡත්තං වා අනුගච්ඡේ මේ යනකොට අමනුස්සය යනවා මිනිස්සු එක්ක. තිතං වා උපතිට්ඨේ නිසින්නං වා උපනිසීදේ නිපන්නං වා උපනිපජ්ජේ මේ ඉඳගෙන ඉන්නකොට අපිත් එක්ක ඉන්න පුළුවන්. හැබැයි මේ ඉන්න අමනුස්ස කොටස් වලට ඍජු අපිත් එක්ක සම්බන්ධතාව පවත්වන්න බැරි වුණාට පස්සේ බාහිර ඉඳගෙන තමයි අපිට බලපෑම් කරන්නේ. දැන් උදාහරණයක් විදියට මේ ජනශ්‍රුතිත් නිකම්ම අයින් කරන්න බෑනේ. දැන් අමනුස්සයෝ ගැන කතා කරද්දී අපි කතා කරන ඔය කලු කුමාරයා කියලා එහෙම අමනුස්සයෙක් ගැන නේ. එතකොට මෝහිනී ගැන කතා කරනවා. ඊටත් වඩා මෝහිනී කියන සංකල්පේ නම් අපි කතා කරපු අර මේ සංස්කෘතිකව ඇති වෙච්ච කාරණාත් එක්ක හැබැයි අර කලු කුමාරයා කියන අමනුස්සයාගේ විස්තර ගැන හොයනකොට මම කියනවා පිළිගන්න නෙමෙයි. කාන්තාව වැඩියෙන් ඇසුරු කරන අමනුස්ස කොටස් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේක භික්ෂු සංඝයාට කියනවා ඉත්ති වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසා. ස්ත්‍රිය වාහනය කරගත් අමනුස්සයෙ ඉන්න පුළුවන් කියනවා. පුරුෂ වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං. ඔය කතාවේ අන්තිමටම කියනවා කුමාරි වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං. තරුණ වැඩිවියටපත් වුණු ළමයි ඇසුරු කරන අමනුස්සයෙ ඉන්න පුළුවන්. දැන් මම මේ කාරණාව මැද ඉඳලා කියන්නේ හේතුව තමයි මේවා මුල් බුද්ධ දේශනාවෙම තියෙන නිසා මේවා පස්සේ කාලේ එකතු වුණායි කියලා අපිට කියන්න සාධාරණ කාරණා නැහැ. හේතුව තමයි බුදු කෙනෙක් මේ අතීන්ද්‍රිය ඥානෙ මුල් කරගෙනනේ මේ කාරණා මතු කරන්නේ. ඒ නිසා අපිට මේවා ප්‍රතික්ෂේප කරන්න බෑ. කොහොම වුණත් මේ ඔක්කොම අකුල එකක් කියන්න පුළුවන්. අපිත් එක්ක ඍජුව හෝ වක්‍රව ගනුදෙනු කරන අපේ ඇහැට පේන්නේ නැති සීමාවේ ඉන්න මනෝමය කායි ජීවි පිරිසක් ඉන්නවා. සමහර අය ඇඟට ආරෝපණය වෙනවා, ආරූඪ වෙනවා. ඒකට කියන්නේ දැන් ආවේශ වෙනවා කියලා සාමාන්‍ය කතා කරන්නේ. ඒ ආවේශ වෙන හැමෝම නම් දෙවිවරු නෙමෙයි. හැබැයි ඒවා මානසික රෝගත් නෙමෙයි. දැන් බටහිර ලෝකේ කෙනෙකුට ඕක කිව්වම කියනවා එයාට මානසික රෝගයක්, එයා හොඳ දොස්තර කෙනෙකුට පෙන්වන්න කියලා. මන් දන්නවා දොස්තර මහත්තුරු ළඟට අරන් ගියාට පස්සේ ඒ මහත්තුරු අපිට කියනවා මම පුද්ගලිකව දන්නවා මොකද මම මේ ගැන හොයලත් තියෙනවා කතා කරලත් තියෙනවා. එතකොට ඒ අය අපිත් එක්ක කියනවා අනිසාන්නංශ අපිට මේව මිනිස්සු ඉස්සරහා කියන්න බෑ තමයි. හැබැයි අපිට හිතන්න බැරි මොකද්ද අමුතු දෙයක් තියෙනවා. හැබැයි අමුතු දෙයක් තියෙනවා කියවට ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. දැන් බටහිර ලෝකේ අමනුස්සයෙක් ඡායාරූපගත කරන්න පුළුවන් දියුණු කැමරාවක් හොයාගෙන තියෙනවා. මම දන්නේ නැහැ ඒවා ගැන වැඩි තාක්ෂණය ගැන. නමුත් පහුගිය කාලේ රාජකීය ආසියාතික සංගමෙහිම මේ ගැන පර්යේෂණ වුණා. ඒ පර්යේෂණ වලින් ඇහැට පේන්නේ නැති ජීවියෙක් ඡායාරූපගත කරන්න පුළුවන්. හැබැයි හැසිරීම කොහොමද කියලා හිතන්න බෑ. එයාගේ ආහාර රට ඒ ඔක්කොම ධර්මයෙන් හොයාගන්න පුළුවන්.
ධර්මයේ තුල තියෙන එයයි ගනුදෙනු කරන විදිය, එයයි යන එන විදිය, එයයි ඇසුරු කරන විදිය මේ හැම දෙයක්ම කියන්න පුළුවන්. දැන් ඔබතුමියගේම අත්දැකීමක් කිව්වනේ මේ සමහර විට අපේ ගෙදර උයන පිහන දේවල් පවා කියන්න පුළුවන් අවස්ථා තිබුණා කියලා. ඒ සිද්ධි වලින් අපිට පේන්නේ හිතන්න බැරි විදිහේ අපිට අපේ සීමාවට කතා කරගන්න අමාරු විදිහේ අසාමාන්‍ය චර්යා තියෙන අමනුස්ස කොටස් ඉන්නවා කියන එක. මම ඒ සිදුවීම පැහැදිලි කරන්නම්. මොකද අසන්නන්ට ඒ සිදුවීම අහන්න ලැබුණ නැති නිසා ඒත් මේ වැඩසටහනට සම්පත්දායකයෙකු හැටියට සහභාගී වුණු පුද්ගලයෙක් එක්ක ඒ වැඩසටහනින් පස්සේ මම දුරකථනයෙන් කතා කරනකොට ඒ මහත්මයා බොහොම සරල කෙනෙක් ඔහු. නමුත් ඔහු දේවාලයක් පවත්වන කෙනෙක්. ඔහු කිව්වා මේ ඔබේ නිවසේ අද අලවෑංජනයක් වෙලා තියෙනවා. මේ අලවෑංජනයට ලුණු මදි කියලා. ඇත්තටම මේ ඒ සාකච්ඡාව සිද්ධ වෙන මොහොතේ මං නිවසට ගියා විතරයි. නිවසේ උයලා තිබ්බේ මොනවද කියලා මම දන්නේ නැහැ. මොකද මගේ මව හිටියේ වෙලේ නිවසේ. පස්සේ මං අම්මගෙන් ඇහුවාම මෙහෙම අද වෑංජනයක් හදලා තිබ්බද අම්මේ කියලා. අම්මා කෝ ඔව් කියලා. ඒතර මට ඇත්තටම විමතියක් ඇති වුණා. අර සතපුම් දාස් ගානක් ඈතින් ඉන්න පුද්ගලයෙක් දුරකථනෙන් ඔබේ නිවසේ මේ ව්‍යංජනේ අද ලුණු මදි කියලා කියන්නේ කොහොමද කියලා. ඇත්තටම මට ඒක තවමත් කුතුහලයක් ඇරෙන්න තියෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් එවැනි සිත දියුණු කරපු මට්ටමකට ගිය කෙනෙක්ද මේක කිව්වේ. මොකද ඔහු තුල තරම්ම ලොකු ශක්තියක් තියෙනවා කියලා මට විශ්වාස කරන්න බෑ මේ කතාව මේ මොහොත කියනකොට. ඇත්තටම ඔබතුමී කියන එක හරි. ගොඩක් අය කියනවා මං හිත දියුණු කරලා ආධ්‍යාත්මික වැඩපිළිවෙලකින් මේක කියන්නේ කියලා. එහෙම නෙමෙයි. අපිට පුළුවන් අමනුස්සෙක්ව හිතවත් කරලා පණිවිඩ ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය ගැන මට ඕනනම් කියන්නත් පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. අපිට පුළුවන් සමහර අමනුස්සයන්ගෙන් පණිවිඩ අපිට ගන්න පුළුවන්. එතකොට ඍජුව සම්බන්ධතා හදාගෙන ගන්නත් පුළුවන්, වක්‍රව ගන්නත් පුළුවන්. දැන් ඒ වගේ වෙලාවක වර්තමානයේ පවතින තත්ත්වය ගැන විස්තර කියන්න පුළුවන්. එහෙමයි. ඊවසේ මොකද්ද වෙන්නේ කියලා. අනිත් එක තමයි ඔබතුමියගේ හිත දිහා බලාගෙන කියන්න පුළුවන්. එහෙමයි. හැබැයි අනාගතය ගැන විස්තර කියන්න බෑ. අතීතය ගැනත් කියන තරම් විස්තර කියන්න බෑ. අතීතයේ දැන් අපි හිතමු ඔබතුමියගේ ගෙදරට ගිහින් ගෙදර කොස් ගහක් තියෙනවා, පිටිපස්සට වෙන්න ටැංකියක් තියෙනවා, ගෙදර ඉස්සරහින් පොඩි දොලක් ගලා ඕවා කියන්න පුළුවන්. එහෙම කියන වෙලාවක අහන්නකෝ අද රැට අදින ටිකට් අංක ටික කියන්න කියලා. එහෙම කියන්න බෑ. මගේ තර්කය ඒක තමයි. එහෙම අනාගතය ගැන කියන්න පුළුවන් කවුරු හරි අමනුස්සයෝ ඉන්නවා නම් මේ කෙටි කාලින අනාගතයක් නේ. කොහොම පොඩි වේලාවක් ඇතුළත වෙන ඉස්සරහට වෙන සිද්ධියක්වත් එහෙම මනෝමය කායික ජීවියෙකුට කියන්න බෑ. හැබැයි ඔබතුමියගේ හිත දිහා බලන්න පුළුවන්. එහෙමයි. ඒ වගේ කුසලතාවයක් තියෙනවා. නමුත් දැන් අපිට වෙන්නේ අද වෙනකොට අපි ලං කරගෙන ඉන්නේ අර නීච අමනුස්ස කොටස්. പ്രേත කොටස්. ඒ අයගෙන් හරියට ඉහර වෙනවා. හේතුව තමයි උපාදානයට අනුව තමයි භවය හැදෙන්නේ. උපාදාන පච්චය භවෝ කියලානේ කියන්නේ. ඒතකොට මෙහි උපාදානීය කරගන්නීමට අනුව භවය සකස් වෙනවා. ඒතකොට මේ භවය සකස් වුණාට පස්සේ සමහර විට මනෝමය කායික ජීවීන් අතර තමයි භවය හැදෙන්නේ. සමහර විට නිරේ වෙන්න පුළුවන්, പ്രേත කොටස් අතර වෙන්න පුළුවන්, තිරිසන් ලෝකේ වෙන්න පුළුවන්, ඉහළ දිව්‍ය තලවල වුණත් වෙන්න පුළුවන්. ඉහළ දිව්‍ය තලවල අය මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න කැමති නැහැ. හේතුව තමයි දිව්‍ය තලවල ඉන්න කෙනෙක් මිනිස්සු එක්ක ගනුදෙනු කරනවා නම් බුද්ධ දේශනාව කියන්නේ ඒක හරියට හොඳට නාගත්ත මිනිස්සෙක් අසූචි වලකට බහින්න පිළිකුල් කරනවා වගේ මිනිසුන්ගේ ඇඟත් එක්ක ඍජුව ගනුදෙනුව කරන්න කැමති නැහැ ඉහළ දිව්‍ය තලවල ඉන්න අය. එහෙමනම් අපිට මේ සමාන්තරව ඉන්න මනෝමය කායික ජීවීන් තමයි අපිත් එක්ක ගනුදෙනුව කරන්නේ. ඒ අයට ලොකු අනාගතයක් ගැන කියන්න බෑ. හැබැයි මේ වෙලාවේ පවතින තත්ත්වය හිත දිහා බලාගෙන කියන්න පුළුවන්. නමුත් ඒ අය අපිට කියනවා මේ මම කියන්නේ ආධ්‍යාත්මික දියුණුවකින් කියලා. මම දන්න විදියට මට නම් එහෙම ආධ්‍යාත්මික දියුණුවක් හදාගත්ත කිසිම කෙනෙක් මේ වෙනකොට මුණ ගැහිලා නැහැ. දැන් මේ ඔක්කොම කියලා අපිට කියන්න ඕන ඔබ එවැනි ප්‍රශ්නයකින් පීඩා විඳිනවා නම් දේවාල ගානේ ගිහින් ආර්ථික හානි කරගන්න එපා. ඒ අයට කරන්න පුළුවන් දෙයක් නැහැ. එහෙමයි. ඒගොල්ලන් අපි ඔය කියන විදියට අපිට බලපෑම් කරන්නත් බෑ. සමහර විට ඒකටම බැහැගත්තට පස්සේ සමහර විට ඒක ඇත්ත වගේ හිතෙන්න පුළුවන්. විද්‍යාත්මක පර්යේෂණයක් වුණත් ඒකට බැහැගත්තාම මේක ඇත්ත වගේ හිතෙනවනේ. අර මොකද පළඟැටියෙක් අරගෙන පර්යේෂණයක් කරාලු එක කකුලක් කපලා ජම්ප් කිව්වම පනිනවලු ටිකක්. ඊට පස්සේ ටිකක් දුර පැන්නලු. ඊට පස්සේ තවත් ටිකක් වෙලා ගිහින් අනිත් කකුලත් කපලා පනින්න කියලා ගොම අඩියක් විතර පැනලා නතර වුණාලු. ඊට පස්සේ දැන් එක කකුලක් කපලා දැන් එක කකුලයි තියෙන්නේ. ඉතින් ජම්ප් කියනවලු පනින්න නැල්ලු. එහෙමීට පොඩ්ඩක් පැන්නලු. කකුල් හතරම කැපුවන් පස්සේ පනින්නෙම නැල්ලු. එතකොට මේ පර්යේෂකයා නිගමනයකට එනවා කකුල් හතරම කැපූ කාල පළඟැටියාගේ කන් ඇහෙන්නේ නැත කියලා. ඒ වගේ සමහර පර්යේෂණ වලට බැහැගත්තාම ඒ කියන්නේ ඕනෑවට වඩා ඒකට බැස්සාම එයාට පේන්නේ ඒ රාමුව ඇතුලේ විතරයි.
අපි කියන්නේ මේ අමනුෂ්‍යයෝ ගැන කතා කරලා මේ ඔබව බය කරන්නවත් ඇති ගන්නවන්නවත් නෙමෙයි. නිදහසේ කල්පනා කරලා බලන්න ඔය කියන තරම් දේවාල වලින් ලොකු දෙයක් කරන්න බෑ. දැන් අපේ හැමදෙරෝනේ මේ යන්ත්‍ර මන්ත්‍ර හදිහූනියම් තොইল පවිල් කිරීම තිරිසන් ධර්ම ගණයට වැටෙනවා කියලා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරනවා. මම අහගෙන හිටියා. තිරිසන් ධර්ම කියලා එහෙම කොටසක් තිබෙනවාද? ඇත්තටම තිරච්ඡාන ධර්ම කියලා කොටසක් තියෙනවා. භික්ෂුවක් සමහර විට ඔය දේවාල කරනවා නම් තොইল කරනවා නම් එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. හාමුදුරුවෝ කෙනෙක් දැන් පහුගල් මේක දැන් උඩු යටිකුරු වෙලානේ තියෙන්නේ. අපි දැක්ක පහුගිය කාලේ හාමුදුරුවෝ කෙනෙක් අර ටැක්ටර් එක නැගලා කුඹුරු කොටනවා. මේ භික්ෂුව කියන්නේ මේ සිවුර පොරවගන්නේ කුඹුරු හාන්න නම් නෙමෙයි. දැන් භික්ෂුව සිවුරු පොරවගෙන කුඹුරු හානවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට භික්ෂුවගේ සම්පූර්ණ වැඩ කොටස තමයි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන නිවන් පිණිස සච්චිකරණත්තා ඉමං කාසාවං ගහෙත්වා මේ කසාවත අරගෙන පබ්බාජේත මම්බන්තේ මාව මහාන කරන්න අනුකම්පං උපාදාය මට අනුකම්පා කරලා කියලා තමයි සිවුරු ටික උපාධ්‍යයන් වහන්සේට දීලා මහාන වෙන්නේ. එහෙම මහාන වෙලා භික්ෂුව දේවාල කරනවා නම් භික්ෂුව තොইল කරනවා නම් භික්ෂුව ඔය නැකත් ශාස්ත්‍රය බලනවා නම් කේන්දර වුණත් බලනවා නම් ඒක මුල් බුද්ධ දේශනාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. එතන ඉඳලා බුදුරජාන් වහන්සේ තිරච්ඡාන ධර්ම විදියට භික්ෂුවට අනුදැන වදාළ සීමාවක් තියෙනවා. හැබැයි එහෙම උන්වහන්සේ කිව්වට ඒ තුල සත්‍යයක් නැහැ කියලා උන්වහන්සේ කියලා නැහැ. එහෙමයි. දේවාලවල නැකත්වල නැකත් ශාස්ත්‍රයේ සම්පූර්ණ බොරු කියලා නැහැ. අද සම්පූර්ණම බොරු වෙන්නේ නැකත් ශාස්ත්‍රයේ සම්පූර්ණයෙන්ම බොරු වෙන්නේ ගුරු මුෂ්ටිය නිසා පරම්පරාවෙන් පරම්පරාවට ආපු දැනුම් සම්භාරය මේ වෙනකොට නැවතිලා ඒ ඔස්සේ ඇතිවෙච්ච රොඩු ටිකක් තමයි අද තියෙන්නේ. එහෙමයි. උදාහරණයක් විදියට ගැඹුරු ඝන පිහිටවීමක් මත සකස් කරගත්ත යන්ත්‍ර මන්ත්‍ර අතීතයේ තිබිලා තියෙනවා. එහෙමයි. මොකද අතීතයේ දැනුම් සම්භාරය දිහා බැලුවම එහෙම තිබිලා තියෙනවා. ඒ දැනුම සම්පූර්ණයෙන්ම නැති වුණේ ගුරු මුෂ්ටිය නිසා. එහෙමයි. පරම්පරාවෙන් එනකොට එයා හංගගෙන අතේ ටිකක් ඊළඟ ගෝලයට දෙනවා. ඊට පස්සේ එයා දන්නේම නැතුව මැරිලා යනවා. අර දැනුම ගත්ත කෙනාට අඩුවෙන් තියෙන්නේ. එයාත් අන්තිමටම හංගගෙන තමයි ඊළඟ කෙනාට දෙන්නේ. ওই විදිහට පරම්පරා ගානක් යනකොට අර මුල් දාර්ශනික හරයක් තිබුණා නම් ඒ හරය සම්පූර්ණයෙන්ම යට යනවනේ. ඉතුරු වෙන්නේ රොඩු ටිකක්. අද වෙනකොටත් එහෙම රොඩු ටිකක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ওই තිරච්ඡාන ධර්ම කියන ඒවා භික්ෂුවක් විදිහට භික්ෂුවකට උන්වහන්සේ ප්‍රතික්ෂේප වෙන විදිහට දේශනා කළාට සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කමක් නෑ. ඒක අපි හිතා හොඳින් තේරුම් ගන්න ඕන. එවැනි සත්‍යයක් තියෙන්න පුළුවන්. හැබැයි අද නම් සත්‍යයක් හොයන්නේ නැති එක තමයි හොඳ. දැන් ඒ අර්ථයෙන් අරගෙන බලුවොත් අපේ හැමදෙරෝනේ ඔබ වහන්සේලාට අපේ අතේ පිරිත් නූලක්වත් ගැට ගහන්න බැරිද? සංස්කෘතික වශයෙන් පිරිත් නූල මිනිසු දෙක ඍජුව සම්බන්ධ වෙලා තියෙනවනේ. නමුත් කාන්තාවක් ස්පර්ශ නොවන විදියට භික්ෂුව ගනුදෙනු කරන්න ඕන කියලා මුල් බුද්ධ දේ. කාන්තාව හරිම පරිස්සමින් තමයි ආන්දරෝ කෙනෙක් ඇසුරු කරන්න ඕන. මොකද තමයි හේතුව මේ කාන්තාව නිසා තමයි බුද්ධ ශාසනය රැකෙන්නේ. කාන්තාව නිසා තමයි බුද්ධ ශාසනය කඩා වැටෙන්නේ. කාන්තාව නිසා තමයි අතීතයේ ආරක්ෂා වුනේ. දැන් කාන්තාව ඇසුරු කරන්නේ කොහොමද කියලා දීඝනිකායේ පරිනිබ්බාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ආනන්ද හාමුදුරුවෝ. ඒතකොට ගත්ත ගමන් මේ පිරිනිවන් පාන්න ඕන්න මෙන්න. බුදුහාමුදුරුවෝ ගත්ත ගමන් කියනවා ආනන්ද කාන්තාව නම් නොදැකම ඉන්න කියලා කියනවා. එතකොට නොදැකම ඉන්න කිව්වහම මේ උන්වහන්සේ ටික කල්පනා කරලා බලලා ටිකක් හිතලා බලලා අහනවා මේ අනේ ස්වාමීනි නොදැක ඉන්නේ කොහොමද නේද? දැන් ඔබතුමිය මේ ගැන වැරදි වැටහීමක් හදාගන්න අවශ්‍ය නැහැ. කාන්තාවොත් මේ ගැන වැරදි වැටහීමක් හදාගන්න ඕනේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ කියනවා නොදැක ඉන්න බෑ මේ කොයි වෙලෙත් විහාරයට එනවා ස්වාමීනි ආපු ගමන් එනවා හැම වෙලාවෙම දකින්නවා. එහෙනම් ආනන්ද කතා නොකර ඉන්න බලන්නකෝ ආපු ආවි කතාවට නම් යන්න එපා. ඊට පස්සේ ටිකක් වෙලා ගිහින් කියනවා කතා නොකර ඉන්නේ කොහොමද ස්වාමීනි මේ ආපු ගමන් කතා කරනවා. ආපු ගමම්ම මේ කතාවට පැටලෙනවා. එහෙනම් ආනන්ද කතා කළාටත් කමක් නැහැ. බලන්න බුදුහාර කොච්චර නම්‍යශීලීද කියලා. ආනන්ද කතා කළාට කමක් නැහැ. සිහියෙන් කතා කරන්න කියනවා. නැත්තම් සිවුරත් නැති වෙයි කියනවා. ඒ නිසා කාන්තාව ඇසුරු කරන්න ඕන සීමාව ගැන බුදුහාරෝ දේශනා කරලා තියෙනවා. හැබැයි කාන්තාවට නිඳා කරන අදහසින් නෙමෙයි බුදුරජාණන් වහන්සේ එහෙම කාරණා මතු කරන්නේ. ඔබතුමිය ආපුවේ පිරිත් නූලක්වත් ගැට ගහන්න බැරිද කියන කතාව විනයට අනුව නම් කරගන්න අමාරුයි. ඉතින් පිරිත් නූල් ගැට ගහන්නම ඕනේ නෑනේ. පිරිත් නූල අතට දුන්නම ගැට ගහ ගන්න නැතේ.
කොහොමත් වෙන්නේ එකම ආරක්ෂාව ලැබීම. ඔව් දැන් උන්වහන්සේ ඊටාම සත්පුරුෂ අදහසින් පිරිත් නූල අතට දුන්නාම ඔබතුමිය මේක ගැට ගහ ගන්න කියලා දුන්නාම ඒකම ප්‍රමාණවත්. ගාථාවකුත් කියන්න ඕන නම් පිරිත් නූල අතට දීලා ගාථාවකුත් කියන්න පුළුවන්. ඕක ඉතින් අතේම ගැට ගහන්න ඕනත් නෑනේ. නමුත් දැන් අද වෙනකොට මේ කාන්තාවන්ගේ පිරිත් නූල් ගැට ගැහිමේ සම්ප්‍රදාය මුල් බුද්ධ දේශනාවට පටහැනිව තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඔය විදිහේ දේවල් වලින් භික්ෂුවට ලොකු වරදක් වෙන්නේ නෑ. එහෙමයි. දේශනා සුද්ධියෙන් පිරිසුදු වෙන්න පුළුවන්. ඒක මේ ශික්ෂාවට විශාල හානියක් නෑ. මේ ඇවැද්දසාගෙන මගේ අතින් මෙහෙම පුංචි අඩුපාඩුවක් වුණා කියලා ප්‍රකාශ කිරීමෙන්ම පිරිසුදු වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ භික්ෂුත්වයේ නැති වෙන තත්වයක්වත් මේ භික්ෂුව පරාජික ආපත්තියටපත් වීමක්වත් සංඝාදිශේෂයක් වීමක්වත් එහෙම එකක් නෑ. නමුත් මේ ಗುಣධර්ම පුරණ නිවන් මඟ මුල් කරගෙන ධර්ම මාර්ගයට බැහැගත් භික්ෂුවක් ඒ වගේ සරල කාරණා වලින් පවා අයින් වෙනවා නම් වඩා හොඳයි කියලායි මම අදහස් කරන්නේ. දැන් විශේෂයෙන් අද ඇසලපුන් පොහොය දවස දැන් සාමාන්‍යයෙන් කතරගම අපි මේක නොකරට අපේ හැමදෙරෝනේ දැන් ශ්‍රී ලංකාවේ ඉතා දුෂ්කර පළාත්වල ඉඳලා ජනතාව පාදයාත්‍රාවේ යනවා කතරගමට. මේක චාරිත්‍රාක් හැටියට ඉෂ්ට කරනවා. අර කොකු ගැසීම, එතකොට අර ගිනි පෑගීම වගේ චාරිත්‍රාංග ඇතුළේ මේ ඊටාම දුෂ්කරතාව විඳගෙන එක්තරා විදිහකින් ඉන්දියාවෙත් සමහර ප්‍රදේශවල ඕක කරනවා කියලා කියන ඔවුන්ගේ දෙවිවරු සම්බන්ධයෙන් දුෂ්කර ගමනකින් පස්සේ ඇවිල්ලා දෙවියන් වඳිනවා. දැන් මේක මම ඉන්දිය කෘතියක දුටුවා. ඔවුන්ගේ ඔය ඍෂිවරුන් හමුවන්ට යන ගමන්වලදී ඔවුන් කියනවා මේ ගමනේ තියෙන දුෂ්කරභාවයම එක්තරා විදිහක භාවනාවක් තමයි. ඒක ඔවුන් අවබෝධ කරගනිමින් තමයි මේ ගමන යන්නේ. කම්කරුවත් යනවා, වෛද්‍යවරයෙක් යනවා, මේ වගේ පාදයාත්‍රාවේ සියලු දෙනා යනවා. ගිහිල්ලා ඒ අවසානයේ අරමුණට ළඟා වෙනකොට ඔවුන්ගේ සිත තුළ කිසියම් පහන් නැගීමක් ඇති වෙලා තියෙනවා කියලා. දැන් අපේ කතරගම පාදයාත්‍රාවේ යන පුද්ගලයන්ගේ සිත්වලත් එවැනිම හැඟීමක් තිබෙනවාද කියන මම දන්නේ නැහැ. නමුත් මෙවැනි චාරිත්‍ර විදි ගැන ඔබ වහන්සේගේ අදහස මොකද්ද බෞද්ධ ධර්මයට අනුව? ඇත්තටම බුදුහාමුදුරුවන්ගේ ක්‍රමයට අනුව ඕක බුද්ධ දේශනාවට කිසිම ආයුරකින් ගැලපෙන්නේ නැති එකක් නේ. උන්වහන්සේ දුර්ගේශ්වරී වලට ගිහින් දුක් දීලා බලනවනේ මොකක් හරි සත්‍යයක් තියනවද කියලා. උන්වහන්සේ ඉතා සැප දුන්න කෙනෙක්. අනිත් එක තමයි උන්වහන්සේ දුර්ගේශ්වරී වලට ගිහින් ගඟෙන් එහා පැත්තට ගිහින් උන්වහන්සේ අධිකව දුක් දෙනවා. සාමාන්‍ය කෙනෙකුට විඳවන්න බැරි විදිහේ ඒවා. උන්වහන්සේ සමහර දවස්වල හිම වැටෙන රාත්‍රියේ දවස් ගණන් හිමේ වාඩි වෙලා ඉන්නවා. පායනකොට අන්තිම මාසේ සිවුර අයින් කරලා දාලා අවුවේ වාඩි වෙලා ඉඳලා තියෙනවා මාස 2ක් එක දිගට. හිම වැටෙන රාත්‍රියේ එක දිගට මාස 2ක් විතර වාඩි වෙලා ඉන්නවා කියන ඒ ශාරීරියේ තැවීම අපිට හිතන්න බෑනේ. ඔය කටු ගැසීමකින්වත් ඒ වගේ තැවීමක් කරන්නේ නෑනේ. උන්වහන්සේ ඊට පස්සේ කියන කාරණේ තමයි උන්වහන්සේ මේ ශරීරයට දුක් දිදී බලනවා සත්‍යයට මොකක් හරි නිමිත්තක් හම්බ වෙනවද කියලා. අපි දන්නේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා කියලා විතරයිනේ. හැබැයි අවුරුදු 6 කොහොමද ගෙවුනේ කියලා අපි දන්නේ නෑනේ. හැබැයි ඒ ගැන හොයනකොට අපිට තේරෙනවා උන්වහන්සේ සමහර දවස්වලට ආහාරයෙන් ශුද්ධියක් හොයාගෙන ගිහින් එක දිගට උන්වහන්සේ බඩගින්න ඉඳලා තියෙනවා. මුං ඇටයක් විතරක් වළඳලා. මොකද ඒ කාලේ එහෙම හිත හුරු කරපු මහාන බමුණෝ හිටියා. එක ඩෙම්බර ගෙඩියක් වළඳලා විමුක්තිය හොයපු මහාන බමුණෝ. මේවා මිනිස්සු දන්නේ නැහැ. එක තැනක තියෙනවා මේක තියෙන මහා සිංහනාද සූත්‍රය හොයලා බලන්න පුළුවන්. උන්වහන්සේ කියනවා ඒ දවස්වල මම බඩගින්න ඉඳලා මගේ බඩ ඇකිලිලා ගියා. හැබැයි ඒක නම් මිනිස්සු දන්නවා. කළු ඉංගිරියාව යට ගියා. ගැඹුරු ලිඳකින් තාරකා පේනවා වගේ. ඊට පස්සේ මගේ ඔළුව හරියට තිත්ත ලබු ගෙඩියක් කුලකට වේල්ල යනවා වගේ වේලිලා ගියා. මම ඊටාම කෙට්ටු වුණා. ශරීරය මගේ දුර්වල වුණා. මගේ ඇට කටු ටික හරියට දි รา ගියපු ශාලාවක පරාල වගේ මම දැක්කා. මම අත ගන්නකොට මට ඒක තේරුණා. ඒ ඔක්කොම කරගෙන ඉඳලා සමහර දවස්වලට ආහාරයෙන් ශුද්ධියක් හොයපු ආජීවකයෝ ජටිලයෝ පරිබ්‍රාජකයෝ නිගන්ඨයෝ කරපු ඒවා මං කළා. එහෙම කරද්දී මහණෙනි මම වනුගාගෙන ඒ කියන්නේ ඇවිදින්න බෑ කියන එකනේ. වනුගාගෙන ගිහින් අලුතෙන්ම පැටව දාපු දෙන්නුන්ගේ මහණෙනි සිහි කල්පනාව තියෙන මිනිහෙකුට කරන්න අමාරුම දෙයක් තමයි මම කළේ. අලුතෙන්ම පැටව දාපු දෙන්නුන්ගේ ලා කොළ පාට ගොමත් මම කාලා බලලා තියෙනවා. ඒ කියන්නේ ආහාරයෙන් විමුක්තිය තියනවද බලන්න. සමහර දවස්වලට මහණෙනි මම වනුගාගෙන ගිහින් ගොපල්ලා යනකන් ඉඳලා අලුතෙන්ම පැටව දාපු දෙන්නුන්ගේ තනපුඩු වලට කට තියාගෙන කිරි උරා බීලා තියෙනවා. එහෙම කිරි උරා බොනකොට සාරිපුත්ත ගවයුන්ගේ පාපහර වැදිලා දවස් ගාණක් නැගිට ගන්න බැරුව වැටිලත් හිටියා. මෙහෙම කියලා උන්වහන්සේ කියනවා සාරිපුත්ත මම තරම් ආහාරයෙන් ශුද්ධියක් හොයපු කෙනෙක් නෑ. ශරීරයේ තවමින් මම තරම් ආහාරයෙන් ශුද්ධියක් මේ ලෝකේ කිසි කෙනෙක් හොයලා නෑ. හැබැයි සාරිපුත්ත ආහාරයෙන් නිවන නම් වූ අල්ප මාත්‍රයක් නෑ කියලා.
ඔය ශරීර තැවීමෙන් විමුක්තියට උදව් වෙනවද කියලා අපි බලන්න. අර්ථපූර්ණ වෙන්න එපා ඒ කරන දේ. ඔබතුමිය කියපු එක හරි ඉන්දියාවේ තියෙනවා අර එක කාලෙකට මේ උගත් බුද්ධිමත් එහෙම ભેදයක් නැහැ. ගංගානම් ගඟ වගේ විශාල ගඟකින් පැන්කෙන්ඩියක් ගන්නවා. සැතපුම් ගානක් පයින් ඇවිදිනවා. ඍෂිවරු එහෙම හොයන් යනවාද? එහෙම ඍෂිවරු හොයාගෙන යනවා නම් මොකක් හරි සත්‍යයක්වත් හොයාගන්න පුළුවන්. සැතපුම් ගානක් ඇවිදිනවා. අර ග්‍රීස්ම ඍතුවේ කකුල් පැලිලා ඉන්දියාවේ උෂ්ණත්වය ගැන දන්නවනේ අපි පායන කාලෙට. කකුල් පැලිලා දැන් සැතපුම් ගානක් යනවා. ඒ කියන්නේ නතර නොකර non stop යනවා එක දිගටම. පාදයාත්‍රාවේ වගේ. ඔව් පයින් ඇවිදගෙන යනවා. සමහරට අර ඔබතුමී කිව්වා හරි වෛද්‍යවරු ඉංජිනේරුවෝ ඒගොල්ලෝ ඇවිදගෙන යනවා. ඇවිදගෙන ගිහින් ශිව දෙවියන්ගේ අර ශිවලිංගයට අර පැන් එක වක් කරනවා. එහෙමයි. ඉතින් පූජාව ඉවරයි. එතනින් ඉවරයි. එයා සැතපුම් ගානක් දුවගෙන ඇවිල්ලා තියෙනවා ශිවලිංගේ නාවල යන්න. මම කියන්නේ මෙච්චර ධර්මීකුත් අපිට තියාගෙන හිත හදාගන්න විදියක් දන්නවා. දුක නිවා ගන්න විදියක් දන්නවා. මේ ඇවිලෙමින් යන හිත මේ රාග ద్వේෂ මෝහ වලින් පීඩා විඳිද්දී වෙහෙසටපත් වෙද්දී ධර්මයේ තුලින් දුක නිවා ගන්න විදියක් දන්නවා. මෙච්චර විශ්මිත ධර්මයක් තියෙද්දී මං කියන්නේ ඒ වගේ බෘත සමාදන් නොවි ඉන්න පුළුවන් නම් ඒ වගේ බෘතවලට යන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ශරීරයේ දුක් දෙමින් විමුක්තියක් ලැබෙන්නේ නැහැ. විමුක්තියක් ලැබෙනවා නම් බුදුහාමුදුරුවෝ කවදාවත් බුදු වෙන්නේ නැහැ. උන්වහන්සේ තරම් ශාරීරිය තවපු කෙනෙක් නැහැ. ඒ නිසා ওই තැබීම නතර කරලා හිත හදා ගන්න බලන්න. අපේ හාමුදුරනේ දැන් අපි මෙහෙම කිව්වත් ශ්‍රී ලංකාවේ මා දන්නවා දැන් අපි ඔබ වහන්සේ ඇතුළු අපි කවුරුත් කතරගමට ගිහිල්ලා බැලුවොත් මේ පාදයාත්‍රාවේ එන පිරිස ඉස්සරත් ආවා. හෙටත් එනවා මතුවටත් එයි. අපිට මේක නවත්තන්න බෑ. දැන් අපි මෙවැනි ගැඹුරු ධර්මයක් ඔවුන්ට කිව්වත් මේ පාදයාත්‍රාවේ එන පිරිසගේ ගෞරවය ඔවුන් ඒකට දක්වන බැතිය. එතකොට මේ අර සම සිදුරු කරගෙන කොකු වලින් එල්ලිලා ඉන්න එක. එතකොට රැට ගිනි පාගන එක. මේවා අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ. මම කියන්නේ ඒවා නවත්තන්න ඒවට එරෙහි වෙන්න ඒවා කළ යුත්තේම නැහැ. ඒවා වැඩක්ම නැහැ කියන එක නෙමෙයි. නමුත් මේ සංස්කෘතිය තුළ තියෙන සත්‍ය අපි දැකිය යුතුයිද අපේ හාමුදුරනේ? ඇත්තටම මේ ඒ වගේ කාරණාවල මේ තමන්ට යහපතක් නම් ඇත්තටම තමන්ගේ හිත හදා ගැනීමනේ වැදගත්. තමන්ට සංවේදී නම් කටු ගහගත්තාම මට මොකක් හරි වෙනවා කියලා අනේ කටු ගහගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. හැමදාම හරි කටු ගහගෙන හිටියට අපේ විරෝධයක් නැහැ. අපි කියන්නේ මේ ඔක්කොමත් කරන්න ඔබ විශ්වාස කරනවා නම් ඒ ඔක්කොම ඔබේ එක පැත්තකින් තියාගෙන මේ දාර්ශනික වශයෙන් හිත නිවා ගන්න වැඩපිළිවෙලක් ගවේෂණය කරන්න කියලා. එහෙම ගවේෂණය කරනකොට ඔබට බුදු සමය ළඟ ලස්සන පාඩම් ටිකක් හම්බ වෙයි. අර ටිකත් එක පැත්තකින් තියාගෙන හුරු කරන්න. ඒ ටික හුරු කරන ගමන් ධර්මයක් හුරු කරන සැබෑ ශ්‍රාවකයෙක් වෙන්න. අභ්‍යන්තර හිතේ විශ්වාසය මත ඔබට පණිවිඩයක් විදියට දුක නිවා ගන්න නිමිත්තක් හම්බ වෙලා නැති වුණත් ඔබට ඒක විශ්වාස නම් ඒක කරගෙන ගියාට කමක් නැහැ. හැබැයි හුදු විශ්වාස මාත්‍රයකින් විතරක් මේ වැඩේ සම්පූර්ණ කරගන්න බෑ. ඒ නිසා තමයි අපි කියන්නේ ඔය කරන හැම ආචාර ධර්මයක් තුළම නිදහසේ විමසලා හිතලා කල්පනා කරලා බලලා ධර්මයේ තුලින් පණිවිඩයක් හොයාගන්න බලන්න. ඔය කියන කතාවල නම් මට නම් කිසිම පණිවිඩයක් තියෙන බවක් පේන්නේ නැහැ. අර පරම්පරාවෙන් එන දේවල් කරගෙන යනවා. ඒ කියන්නේ අපේ පරම්පරාවේ අය කටු ගහලා තියෙනවා. ඒ නිසා එකෙන් යහපතක් වෙනවා කියලා එයාලා විශ්වාස කළා. ඒ නිසා මාත් කරනවා කියලා. පරම්පරාවෙන් එන දේ හුදු සත්‍යයක් විදිහට පිළිගන්න එපා කියලා බුදුහාරු ලස්සනට පණිවිඩයක් කියලා තියෙනවනේ. විමර්ශක සූත්‍රයේ අපි ඔය කතා කරන කාලාමයන්ට කියපු විග්‍රහය එහෙම. ඔකට ලස්සන දෙයක් මං කියන්නම්. එක හාමුදුරුවෝ කෙනෙක් පිණ්ඩපාතේ යනකොට පාත්‍රයේ යටින් සිදුරක් තිබ්බලු. ඒ පාත්‍රයේ යටින් සිදුරක් තිබ්බ නිසා මේ හාමුදුරුවෝ එළියට ඇවිල්ලා පාත්‍රයේ උඩට අල්ලලා බලනවලු. උඩට අල්ලලා බලලා ඒ හාමුදුරුවෝ අර සිදුර තියෙන තැනින් ඇඟිල්ල තියාගන්නවා. අර හොදි එහෙම දැම්මම වැක්කිරෙනවනේ. වැක්කිරෙන නිසා. හැමදාම දැන් ගෝලියෝ බලාගෙන හිටියලු අපේ ගුරු ස්වාමීන් වහන්සේ හැමදාම මේ අහසට අල්ලනවා පාත්‍රේ. මොකද අර සිදුර පේන්නේ නැහනේ. කළු පාට මැටි පාත්‍රයක පුංචි සිදුරක් තිබ්බම පේන්නේ නැහැ. අහසට අල්ලලා බලලා ඒක යටින් ඇඟිල්ලක් තියාගන්නවා. දැන් මේක පරම්පරා කීපයක් කෙනකොට ආචාර ධර්මයක් විදියට හුරු වෙන්න පටන් ගත්තා. හැබැයි උන්වහන්සේ කරේ අර්ථ සහිතව. ඊට පස්සේ පරම්පරා කීපයක් යනකොට අර්ථ රහිතව කෙරෙන තත්වයට උන්වහන්සේට වමනා වුණේ අර හොදි ටික හැලෙන එක සිවුරේ ගලාගෙන යන එක නතර කරගන්න. නමුත් ඒක ආචාර ධර්මයක් විදියට මිනිසුන්ට එකතු වෙනකොට පරම්පරා කීපයක් යනකොට හරය අයින් වෙලා ගිහින් රොඩු විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා දර්ශනය අයින් වෙලා යනවා. ඕනම තැනක වෙන්නේ ඒක තමයි. පෙළ අයින් වෙලා යනකොට බුද්ධ ශාසනයට උනත් ඒක යුනේ අපි කිව්වනේ මුලින්. පෙළ අයින් වෙනකොට පූජා ටික විතරක් ඉතුරු වෙනවා කියලා. ඒ වගේ අර පරම්පරාවෙන් ආවටම කරන්නේ නැතුව ඒ තුල තියෙන සත්‍ය විමර්ශනය කරන්න කියලා තමයි අපි ඔය
ශරීරයේ තවමින් විඩාවට පත්වෙමින් දුක් දෙමින් පීඩාවට පත්වෙමින් ශරීරයට දුක් දෙන අයට කියන්න තියෙන්නේ. ඇසලපුන් පොහොය නිසාමයි අද දවසේදී මේ කියන කතරගම පුදබිමට මම නැවතත් අපේ සාකච්ඡාව වෙත යොමු වෙන්නේ. දැන් විශේෂයෙන්ම කතරගම දෙවියන් පිළිබඳව වන සංකල්පය පිළිබඳව අපේ බෞද්ධයන්ගේ අවධානය වැඩියෙන්ම යොමු වෙන්න එක්තරා හේතුවක් වුණා. අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රේ නාහිමියන් වහන්සේ කතරගම දෙවියන්ව දැක්කාය කියලා උන්වහන්සේගේ කෘතියක සඳහන් කරලා තිබුණු ඒ කාරණේ. දැන් මෙතනදී නොයෙකුත් විචාරකයෝ පස්සේ කාලෙක කියන්න ගත්තා මේ බලංගොඩ ආනන්ද මෛත්‍රේ ස්වාමීන් වහන්සේ ඉතාමත් සුපේක්ෂල හොඳ සීලයකින් යුතු ස්වාමීන් වහන්සේ නමක් මේ වගේ කාරණයක් මේ වගේ සංවේදී කාරණයක් නොකිව්වා නම් තමයි හොඳ. ඒක සමහරලාට උන්වහන්සේගේ හිතේ තියෙන අව්‍යාජකම නිසා කිව්වා වෙන්නට පුළුවන්. ඒක එහෙම නොකිව්වා නම් වඩාත් හොඳයි වගේ ආදි වශයෙන් කිව්වා. නමුත් සාමාන්‍ය මහජනතාව අතරට මතයක් ගියා. තාමත් අන්තර්ජාලයේ මේ ඔබට නරඹන්න පුළුවන් මේ උන්වහන්සේ මේ සම්බන්ධයෙන් කියන කාරණා. ඒ සාමාන්‍ය ජනතාව අතරට මතයක් ගියා මේ හඳුනන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝත් කියනවනේ කතරගම දෙවියෝ දැක්කා කියලා. එතකොට අපි මේක ප්‍රතික්ෂේප කරන්නේ ඇයි වගේ අදහසක් සනාත වෙන්න උන්වහන්සේ දරපු මතය එක්තරා විදිහකින් හේතු වුණා කියලා. දැන් මගේ අදහස වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මගේ බුද්ධත්වයට ප්‍රශ්න කරන්න කියලා. එහෙමයි. දැන් සරුවඥතා ඥානයක් තිබ්බ මුනිවරයෙක් පීමන්සක සූත්‍රයේදී කියනවා මහණෙනි මගේ බුද්ධත්වයේ ප්‍රශ්න කරන්න කියලා. පිරිනිවන් පාන්න කිට්ටු වෙලා උන්වහන්සේ Tamanගේ නේත්‍රා සංගල පියාගන්න ලෑස්ති වෙලා කියනවා මහණෙනි මම ගැන හරි ධර්මයේ ගැන හරි සංඝයා ගැන හරි විමුක්තිය ගැන හරි ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න කියලා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේත් ප්‍රශ්න කරන්න කියලා කිව්වා නම් උන්වහන්සේගේ විමුක්තිය ගැන ආය ප්‍රශ්න කරන්න ඔබට අහන්න බැරි නම් ළඟ ඉන්න යාළුවෙකුට හරි කියලා අහන්න කියලා කිව්වා නම් අපි එක ස්වාමීන් වහන්සේ නමක්ගේ මතයේ ඕනෑවට වඩා එළඹ ගන්න ඕනේ. උන්වහන්සේ සත්පුරුෂයි තමයි. උන්වහන්සේ දකින්න ඇති කතරගම් දෙවියෝ. උන්වහන්සේ ගැඹුරු ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් තිබුණු කෙනෙක්. හැබැයි අපේ ඔළුවේ හදාගෙන ඉන්න කතරගම් දෙවියෝ වගේ කෙනෙක් ගැන නම් මට නම් කිසිම අදහසක් ගන්න අමාරුයි. මම කියන්නේ උන්වහන්සේ දකින්න ඇති මනෝමය කායික ප්‍රබල දෙවි කෙනෙක් ගැන අදහසක් තියෙන්න ඇති. හැබැයි යාගෙන් අපි හිතන විදිහට උදව් ගන්න නම් බැරි වෙයි. උන්වහන්සේ දැක්ක කතරගම් දෙවියන්ගේ. පූජා වට්ටියක් දීලා උන්වහන්සේගෙන් පිළිසරණ හදාගන්න බැරි වේවි. ඇත්තටම කතරගම් දෙවියෝ කියලා කෙනෙක් ඇති. මනෝමය කායිකව ඉතා ඉහළ සැප විඳින මිනිසු කෙරෙහි ඉතා සානුකම්පාවෙන් බලන කෙනෙක් ඇති. අපේ ප්‍රශ්න ටික නම් ඔය දෙවියන්ට විසඳන්න බෑ. හේතුව තමයි අපි මේ දරුවගේ විභාග පාස් කරන ඒවා. ඊට පස්සේ පළතුරු වට්ටියක් ගිහින් දුන්නම මගේ රැකියාවේ තියෙන ප්‍රශ්න ටික නිදහස් කරගන්නවා. ඒ විදිහට බලන එකම බුදුදහමට විරුද්ධයි. එහෙමයි. බුදුන් වහන්සේ උගන්වන්නේ හේතුඵලවාදයක්. එහෙමයි. හේතුව තමයි ඵලය සකස් කරලා දෙන්නේ. පටිච්ච සමුප්පන්න ලෝකයක් තමයි තියෙන්නේ. ඒ පටිච්ච සමුප්පන්න න්‍යායෙන් බලන කෙනෙකුට ඔය පූජා වට්ටියක් දීලා එතනින් නවතින වැඩපිළිවෙලකට නම් කිසිම අයුරකින් අවතීර්ණ වෙන්න බෑ. ඒක තිසරණයටත් හානියක්. එහෙමයි. බුද්ධ ශ්‍රාවකෙක් විදිහට තිසරණේ තියෙනවනේ. ඒ තිසරණයටත් හානියක්. හැබැයි ඔබ ඒ කරන වත් පිළිවෙත් කරලා ඔබේ හිතේ විශ්වාසය හදාගන්න. මොකද මේ හැම බුදුදහම කියන්නේ මනෝමූලික විග්‍රහයක් නේ. හැම දෙයකටම මනස තමයි මුල් වෙන්නේ. හිත පූර්වාංගමයි කියලානේ කියන්නේ. ඒ නිසා මෙහි තියෙන ගොඩාක් ප්‍රශ්න වලට අපිට හිත හදාගන්න පුළුවන් නම් ගල් කැටයකට හරි වැඳලා ඒකට බුදුදහම විරුද්ධ නැහැ. ඒ වෙලාවට හිත හදාගන්න එකට. දැන් අතීතේ වුණත් ඇතිවෙච්ච ප්‍රශ්නේ තමයි මිනිස්සු දේවවාදී ආගම් පස්සේ ගොඩනගෙද්දී දැන් ඒක තමයි විකල්පය. දෙවියෝ පස්සේ යද්දී ਸਰව බලධාරී දෙවි කෙනෙක්ට තමන්ගේ ප්‍රශ්න ටික කියනවා. එතකොට දෙවියෝ පව් කමා කරනවා. ඒ වගේ ආගම් ගොඩක් තියෙනවනේ. මැවුම් වාදයට බර ඊශ්වර නිර්මාණවාදයක පැත්තකින් කතා කරනවා. මේ ඔක්කොම කතා කරද්දී බෞද්ධ මිනිස්සු බැලුවා අපේ දුක කියන්නේ කාටද? අපේ දුක කියන්නේ කෙනෙක් නැහැ. ඊට පස්සේ තමයි මේ අහිංසක මිනිස්සු විකල්පයක් විදියට තමයි අර බෝධිය වටේ එහෙම එකතු වෙන්නේ. බෝධිය වටේ අර පෑන් කලවක් කරලා හිත ඒ හොඳයි ඒක. මොකද එයා හිත හදාගන්න කරන වැඩක් නේ. දැන් හොඳම උදාහරණය තමයි යුද්ධ කාලේ Tamanගේ දරුවා යුද්ධෙට ගිහින් ඉද්දී Tamanගේ දරුවා ගැන අනපේක්ෂිත අදහසක් තියෙන අම්මා කෙනෙකුට හිත හදාගන්න තැනක් තිබ්බේ නැහැ. ඒ අම්මලා ශ්‍රී මහා බෝධිය ළඟට ගිහින් පෑන් කලයක් වක් කරලා ඉතින් වන්දනා කරලා Tamanගේ පුතා ගැන ආවර්ජනය කරලා දෙවියන්ටත් කියලා ආවට පස්සේ යම්මගේ හිත හැදුණානේ. අන්න ඒකනේ වැදගත්ම දේ. දැන් මෙවැනි පුදබිම් ආශ්‍රිතව පැහැමුදුරුනේ දැන් අපි කියමු කතරගම ශ්‍රීපාදස්ථානය වගේ පුදබිම් ආශ්‍රිතව අපේ රටේ එක්තරා විදියකින් ආගමට මේ බය වෙන්න ඕනේ කියන එක නෙමෙයි මම කියන්නේ. බය වෙලා ජීවත් වෙන්න ඕනේ නැහැ. නමුත් එක්තරා විදියකින් මිනිසුන්ගේ සිතුවිලි පාලනය කිරීමකුත් වෙනව නේද?
ඇත්තටම ලෝකේ විශාල අනුග්‍රහයක් මේ ඇති වෙනවා ආගමික මධ්‍යස්ථාන වලින්. ඒකයි අපි කිව්වේ අර පූජාවට අපි සම්පූර්ණ විරුද්ධ නැහැ කියලා. එහෙමයි. ඒ කියන්නේ මල් පූජා කරන එක, පහන් පූජා කරන එක, ඒවා ඉතා වැදගත් දේවල්. හැබැයි වටිනාම දේ තමයි ඒ තුලින් අර ධර්මී මතු කරගන්න එක. එහෙමයි. මොකද ආමිෂය තුලින් ප්‍රතිපත්ති මතු කරගන්න ඕනේ. අර හඳුන් කෝරේ කතාව කියලා අපිට මිනිසුන්ට කියන්න ඕනුනේ ඒකයි. ඒ පූජා වලින් මිනිසුන්ට හිත නිවා ගන්න උදව්වක් ලැබෙනවා. එහෙමයි. හැබැයි අපි කියන්නේ එතනින් නවතින්න එපා කියලා. එතනින් එහාට යනකොට ගැඹුරු භාවනාමය වැඩපිළිවෙලක් තුලින් ඔය හිතනවට වඩා ඊට වඩා දසදහස් ගුණයෙන් හිත නිවෙන දෙයක් මේක ඇස්සේ තියෙනවා. මල් පූජා කරලා හිත හදාගන්න ඉන්නවා. හැබැයි ඊට වඩා දසදහස් වාරයකින් වැඩි භාවනාවක් වගේ දෙයකින් හිත නිවෙනකොට. අපි කියන්නේ මල් පූජා කරන එකත් වෙනදාට වඩා හොඳට කරන්න. පහන් පූජා කරන එක වෙනදාට වඩා හොඳට කරන්න. හැබැයි ඒත් එක්කම ඊට වඩා හිත දියුණු කරගන්න, හිත නිවා ගන්න, හිත හදාගන්න වැඩපිළිවෙලක් අපි ළඟ තියෙනවා. අන්න ඒ වැඩපිළිවෙල යට කරගෙන මේ සුළු කාරණයක් අල්ලගෙන දඟලන්න එපා කියලායි අපි කියන්නේ. දැන් අපි කතරගම යාමේ ගමන ගැනම බලමුකෝ හඳුරන්නේ. දැන් අපි ගමන යාමේ සැලසුම් කිරීමේදී අපි කියනවා අපි මැණික් ගඟෙන් නාමු. අපි මෙන්න මේ විදිහට මේ වෙලාවේදී මෙතෙන්ට යමු. දේවාලයට යමු. ඊට පස්සේ ඒක ඉවරුනාට පස්සේ අපි යාල යමු. මෙන්න මේ වගේ සැලසුමකින්නේ අපි යන්නේ. ඒ කියන්නේ මෙතන අපි වන්දනා කිරීමේ අරමුණක් තියෙනවා, නිවාඩුව ගත කිරීමේ අරමුණක් තියෙනවා. අන්තිමට සියලු දේ වෙනම තැනකින් අවසන් වෙන්නත් පුළුවන්. අපි හිතමු කිසියම් පුද්ගලෙක් කතරගම වගේ පුදබිමකට යනවා. ශ්‍රීපාදස්ථානය වගේ පුදබිමකට යනවා. ඔබ වහන්සේ අපිට කියන්න අපේ වැඩපිළිවෙල කොහොමද හදන්න ඕනේ මේක හිත නිවා ගන්න යන ගමනක් නම්. ඇත්තටම හිත නිවා ගන්න යන ගමනකදී අද යන වැඩපිළිවෙල සම්පූර්ණ යටිකුරු වෙලා තියෙන්නේ. කතරගම ගිහිනුත් අප්‍රමාණව කුසල් කරගෙන ඉන්න පුළුවන්. එතකොට අදක්ෂ කෙනෙකුට කතරගම ගිහින් පව් ගොඩාක් කරගෙන ඉන්නත් පුළුවන්. දැන් ඕක දඹදිව යන අයටත් වෙනවනේ. දැන් සමහර අම්මලා හරි සද්ධාවෙන් දඹදිව යනවා. ඒ වුණාට සමහර අය ඉන්නවා දඹදිව ගිහින් සාරි ගේන්නම බලාගෙන යන නෝනලා ඉන්නවා. එයාගේ අරමුණ සාරි ටිකක් ගේන එක. එතකොට මේ ඒ වගේ පටු අරමුණු ටිකකුත් තියෙන්න පුළුවන්. හැබැයි දඹදිව ගමන ආස්සේ වුණත් අප්‍රමාණව ශ්‍රද්ධාවෙන් කුසල් කරගන්න පුළුවන්. හැබැයි සාරි ගේන එකටත් බුදුදහම විරුද්ධ නැහැ. එහෙම. ඒවත් කරගන්න කෙනෙක් කරගත්තට කමක් නැහැ. ඒ වගේ දැන් කතරගම වගේ පුදබිමකට යනකොට දැන් අපි දේව සංකල්පය ගැන කතා කරපු නිසා ඇත්තටම සතියක් විතර ಗುಣධර්ම මත ඉන්න පුළුවන්. එහෙම. දෙවියන්ගේ ආශිර්වාදය નિરાයාසයෙන් ලැබේ. අපි කියන්නේ පන්සිල් රැකගෙන ඉන්නවනේ. සතියක් විතර ಗುಣධර්මයක් Tamanගේ ජීවිතේ පැලවෙනවනේ. ඒ ಗುಣධර්ම සාංශාරික වශයෙන් ඉපදෙමින් මැරෙමින් යන ගමනට අනුග්‍රහයක්නේ. කතරගම යන්න පේ වෙනවා කියන්නේ. ඒතකොට මේ පේ වෙනවා කියන කාරණියස් අපිට පුළුවන් නම් අඩුම පන්සිල්වත් රැකගෙන ඉන්න. පන්සිල් රැකගෙනවත් ඉඳලා ඒ ಗುಣධර්මත් පුරාගෙන Tamanගේ ගමන හිත රැකගෙන ගමනත් ගිහින් නිවාඩුවකුත් ගත කරලා එනවට බුදුදහම විරුද්ධ නැහැ. මොකද අර දැන් මෙතෙන්දී අර කියනනේ උඹල කඩවත් නොකා යන්න වගේ එකක් එවැනි දැඩි ප්‍රතිපත්තියක්. එතකොට ආහාරයෙන් අපි දැන් කතා කරපුව ආයතන අපි කතා කරපු කාරණේ මතු කරන්න වෙනවා. ආහාරයෙන් ශුද්ධියක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ආමගන්ධ කියලා සූත්‍රයක් තියෙනවා. අපිට මේක බුද්ධ දේශනාවෙන් කතා කරගන්න වෙන්නේ. ආමගන්ධ සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කරනවා ආමගන්ධ කියලා බ්‍රාහ්මණයෙකුට නිර්මාංශ වෙච්ච කෙනෙක්. එයා එළවලුයි බතුයි විතරක් කන කෙනෙක් උන්වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා උන්වහන්සේට කියනවා උන්වහන්සේගේ පාත්‍රය දිහා බලාගෙන ඉන්න හොරෙන්. ඒකම කොච්චර අසත්පුරුෂද බලන්න. නිර්මාංශයි තමයි. ඊට පස්සේ උන්වහන්සේගේ පාත්‍රය දිහා බලාගෙන ඉඳලා උන්වහන්සේට කියනවා එහෙනම් ඔබ වහන්සේ මේ ආමගන්ධයත් වළඳනවා කියලා උන්වහන්සේට චෝදනාවක් කරනවා. එතකොට උන්වහන්සේ කියන කතාව තමයි ආමගන්ධ පිළිගඳට වඩා ආමගන්ධ කියන්නේ පිළිගඳ කියන එක. පිළිගඳට වඩා හිතගඳ ගහන එක බරපතලයි කියනවා. පිළිගඳ අත හොදගත්තාම යවන්න පුළුවන්. හැබැයි හිතගඳ ගැහුවාම සංසාරෙම ගඳ ගන්නවා. ඒ නිසා ওই පිළිගඳ ගැන හොයනවට වඩා කතරගම යද්දී වුණත් හදවත ගඳ ගහන්න නැති ශ්‍රාවකෙක් විදියට යන්න පුළුවන් නම් මං හිතන්නේ ඒ වගේ තැනක තමයි අපි නවතින්න ඕන. පිළිගඳට වඩා හදවත කුණු වෙන්න ගියාම හෘද සාක්ෂිය ගඳ ගහන්න ගියාම ඊට පස්සේ Tamanගේ කායික චර්යා, වාචසික චර්යා, මානසික චර්යා ගඳ ගහන්න ගියාම මගේ වචන වලින් ඔබතුමියගේ හදවත තුවාල වෙන විදියට කතා කරන්න ගියාම මේ වචන වලින් එන ගඳ ඊට වඩා වැඩි. ඒ වාක් ශෛලිය, ඒ කායික හැසිරීම, ඒ මානසික හැසිරීම ඊට වඩා ගඳයි. පිළිගඳ එච්චර ගඳ නැහැ. ඒ නිසා ඒ වගේ පටු කල්පනාවක් තුළ වත් පිළිවෙත් පුරනවා කියලා හිතන්නේ නැතුව ඔය උම්මලකඩවත් කන්නේ නැතුව කතරගම යනවා කියන අදහසට වඩා ඒවත් කන්නේ නැතුව යන්න.
ඒත් එක්කම Tamanගේ ಗುಣධර්ම මත දායාද වෙලා ඒ ගමන ගිහින් නිවාඩුවත් හොඳට ගත කරලා ආයෙ ගෙදර එන්න නිවාඩු ගත කරනවට බුදුදහම විරුද්ධ නෑ. හේතුව තමයි අඳින පළඳින එයා ගත කරන ජීවිතය අනුව නෙමෙයි බුදුරජාණන් වහන්සේට කිට්ටු වෙන්න තියෙන්නේ. අඳින පළඳින ඒවා විමුක්තියට සම්බන්ධ නෑ. පටාචාරාව ඇඳිවතත් නැතු වෙනකොට බුදුහාරු යාටත් බණ කිව්වා. උන්වහන්සේ යාවත් ප්‍රතික්ෂේප කරේ නෑ. අම්බපාලි කියන්නේ ಭಾರತයේ හිටිය ලක්ෂ ගානකට විකිනිච්ච ප්‍රධාන පෙළේ ගණිකාවක්. එයාටවත් බුදුහාමුදුරුවෝ දොර වහලා කිව්වේ නෑ නංගි ඔයා හැදිලා ආවහම අපි බණ කතා කරමු කියලා. ඒ ඔක්කොම කමක් නෑ. මම කියන්නේ ගණිකාවක් විදිහට ගත කරන ජීවිතේ හොඳයි කියන එක නෙමෙයි. පරණ ජීවිතේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මේ වෙලාවේ ಗುಣධර්ම පුරමින් කතරගම ගිහින් වත් පිළිවෙත් පුරාගෙන කිරි විහෙරත් වන්දනා කරලා සත්පුරුෂ දෙවියන්ටත් අනුමෝදනා කරලා Tamanගේ බලාපොරොත්තුවත් දෙවියන් කියලා හිත හදාගෙන ගෙදර එන්න ඒ ගමන පිළිගඳටත් වඩා ඒ කියන්නේ නිර්මාංශ බීමින් ලැබෙන සුරක්ෂිත බවටත් වඩා හිත සුරක්ෂිත කර ගැනීම අර්ථපූර්ණයි. එවැනි තීර්ථයකදී කතරගම නතර වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. විශේෂයෙන්ම අද දවසේදී මේ පිළිබඳව ඇසලපුන් පොහොය නිමිත්තෙනුයි අපි මේ කතරගම ඓතිහාසික පුදබිම ආශ්‍රිතව කතා බහ කරේ. මොකද මේ කතරගම කියන සංකල්පය අපි කොච්චර බෞද්ධයෝ වුණත් අපේ හදවතින් සම්පූර්ණයෙන්ම කන්න පුළුවන් සංකල්පයක් නෙවෙයි. බෞද්ධයෝ හැමදාමත් කතරගමට අඩුම වශයෙන් කතරගම දිව්‍ය දකින්න අවුරුද්දකට සැරයක් හරි යන්න ඕනේ කියලා හිතන පිරිසක් බෞද්ධයෝ. ඒ නිසයි අපි මේ පිළිබඳව අද දවසේදී ඇසලපුන් පොහොය දවසේ කතා කරේ. විශේෂයෙන්ම අපි ඉතාමත් නමස්කාර පූර්වකව ගෞරව පූර්වකව ස්තුතිවන්ත වෙනවා කොළඹ 10 මාලිගාවත්ත සුධර්මාරාම වාසී ශාස්ත්‍රපති ත්‍රිපිටක ධර්මවේදී හසලක සීල විමල ස්වාමින් වහන්සේට ඔබ වහන්සේ අද දවසේදීත් අපේ සිතීමේ නිදහස හා විමසා දැනගැනීමේ නිදහස බුදුදහම තරම් ස්ථාපිත කරපු තහවුරු කරපු තවත් ධර්මයක් නෑ. අපේ සිතීමේ නිදහස ඔබ වහන්සේ පුළුල් කරා. ඒ වගේම අපේ විමසා දැනගැනීමේ නිදහසට ඔබ වහන්සේ ගරු කරා. බුදුදහම තුල තිබෙන්නේම මේ කියන කාරණය ඒ සියල්ලටම ගරු කරමින් ඔබ වහන්සේ අපේ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නායි කියන අදහසයි මේ සාකච්ඡාව අවසානයේදී මට හැඟෙන කාරණය. සිතීමේ නිදහස හා විමසා දැනගැනීමේ නිදහස තවදුරටත් පුළුල් කරගනිමින් අපි ලබන පොහොය දවසේදීත් ඔබ මේ ආකාරයෙන්ම ඕගතරණය විමර්ශනශීලී ආගමික ධර්මික සාකච්ඡාවෙන් හමුවන්නට බලාපොරොත්තු වෙනවා. ඕගතරණය නිවන් තොටුපොළ වෙත එතෙර කෙරෙන යාත්‍රාව